අයිබෝවන් දරුවනේ අපි අද කතා කරන්න යන්නේ ජෛව පද්ධති තාක්ෂණ වේදය විෂය නිර්දේශයේ 10 වන ඒකකය වන පසු අස්සනු තාක්ෂණය කියන පාඩම සම්බන්ධව. ප්‍රධාන වශයෙන්ම ජෛව පද්ධතියේ තාක්ෂණ වේදයේ විෂය නිර්දේශයේ අපි අධ්‍යයනය කරන පාඩමක් තමයි පසු අස්සනු තාක්ෂණය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ලෝකේ නිෂ්පාදනය වන ආහාරමය නිෂ්පාදන ගත්තායින් පස්සේ අපි ප්‍රධානව කතා කරොත් කල් තබාගත නොහැකි අස්වනු සහිත ආහාර කියන එළවලු පළතුරු මස් ආදී නිෂ්පාදන ගත්තාම ඒවට ප්‍රධානව වෙන දෙයක් තමයි අස්වනු නෙලීමේදී සහ අස්වනු නෙළුවායෙන් පසුව සිදුවන ක්‍රියාවලිය හේතුවෙන් කබඩා කරලා තිබෙන කාල සීමාවේදී වෙන්න පුළුවන් අහිතකර ක්‍රියාවලිය හේතුවෙන් මේ අස්වනු වැඩි කාලයක් තබා ගැනීම සිදු කරන්න බැරි වෙනවා. ඒක නිසා මේ අස්වනු නෙලීම සහ ඒ ආශ්‍රිතව සිදු කරන ක්‍රියාවලිය භාවිතයේදී විවිධ තාක්ෂණික ක්‍රමවේද පාවිච්චි කරලා අස්වනු වලට වෙන්න පුළුවන්. කියන්නේ අස්වනු නෙළුවායෙන් පස්සේ පසු අස්වනු නැත්නම් post harvesting කියන්නේ අස්වනු නෙළුවායෙන් පස්සේ වෙන්න පුළුවන් හානි අවම කර ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන් තාක්ෂණික ක්‍රමවේද ගැන තමයි අපි මෙන්න මේ කියන පාඩමේදී ප්‍රධාන වශයෙන් කතා කරන්න යන්නේ. ඉතින් අපි මුලින්ම දැනගන්න ඕනේ මේ පසු අස්වනු තාක්ෂණය ගැන අධ්‍යයනය කරන්න කලින් මේ පසු අස්වනු හානිය කියන්නේ මොකක්ද කියලා. නැත්නම් post harvest losses කියන්නේ මොකක්ද කියලා. අපි බලමු පසු අස්වනු හානිය කියන්නේ මොකක්ද කියලා. අස්වනු නෙලීමේ සිට පාරිභෝගිකයා අතට පත්වීමත් එක් ක්‍රියාවලියේදී එක් පියවරේදී සිදුවන ප්‍රමාණාත්මක හා ගුණාත්මක හානිය පසු අස්වනු හානිය ලෙස හැඳින්වෙනවා. නේ? මෙන්න මේ අස්වනු නෙලපු අවස්ථාවේ සිට මේ පාරිභෝගිකයා අතට පත්වන අවස්ථාවට අස්වනු නෙලන අවස්ථාවේ ඉඳලා පාරිභෝගිකයා අතට පත්වන අවස්ථාවට ක්‍රියාවලියේදී එක් අවස්ථාවේදී සිදුවන ප්‍රමාණාත්මක සහ ගුණාත්මක හානිය පසු අස්වනු හානිය කියලා කියන්නේ. අපිට හඳුන්වන්න පුළුවන් අස්වනු නෙලන අවස්ථාවේ ඉඳලා පාරිභෝගිකයා අතට පත්වන අතුරු ඔය අස්වනු තියෙන දේවල් ගබඩා කරලා තියෙනවා, ඇසුරුම්කරණය කරනවා, ප්‍රවාහණය කිරීම සිදු කරනවා, සිල්ලර වෙළඳ පොලේ තියලා තියෙනවා. මේ විදිහට විවිධ කරන ක්‍රියාවලි වල එක් අවස්ථාවල සිදු වෙන්න පුළුවන් විවිධ හේතුවෙන් විද්‍රව්‍ය හේතුවෙන් අස්වනු තැලීමකට, පොඩි වීම වලට, කැපීම් වලට, සීරීම් වලට වගේම සුද්ධජීවී ආසාදන වලට පවා ලක් වෙලා ගොඩක් වෙලාවට අපතේ දැමීමට සිදු වෙනවා. අන්න ඒ හානිය තමයි අපි පසු අස්වනු හානිය කියලා කියන්නේ. ඒ අස්වනු නෙලන අවස්ථාවේ ඉඳලා පාරිභෝගිකයා අතට පත්වන අවස්ථාව දක්වා. පසු අස්වනු ඒ කියන්නේ අස්වනු නෙළුවායෙන් පසු කියන කතාව තමයි මෙතනදී කියන්නේ. එතනදී සිදුවන හානිය තමයි පසු අස්වනු හානිය විදියට තියෙන්නේ. සාමාන්‍යයෙන් කියනවා ශ්‍රී ලංකාවේ පළතුරු එළවලු ඇස්වැන්න නෙලීමෙන් පසු 30ක් 40ක් පමණ හා ධාන්‍ය වලින් 12ක් පමණ භාවිතයට පෙර අපතේ යෑම සිදු වෙනවා කියලා. වැඩිපුරම එළවලු හා පළතුරු ගත්තයින් පස්සේ ඒවායින් නිෂ්පාදනයෙන් 30ක් 40ක් කියන්නේ තව ටිකක් ගියන් පස්සේ 50යි කියන්නේ භාගයකට ආසන්න ප්‍රමාණය. අපි නිෂ්පාදනය කරන එළවලු පළතුරු වලින් භාගයකටම ආසන්න ප්‍රමාණයක් කරන්නේ අපි අර පසු අස්වනු හානි නිසා අපතේ දැමීමක් සිදු කරනවා. ඉතින් මේ අපි නිවැරදි ක්‍රමවේද පාවිච්චි නොකිරීම නිසා තමයි මේ වගේ හානි සිදු වෙන්නේ. ඉතින් අපි කතා කරනවා මේ විදිහට අස්වනු හානි වීමට ලක් නොවන විදිහට අපි වැඩි කාලයක් මේ අස්වනු තියා ගැනීම සඳහා මොන වගේ ක්‍රමවේදද පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් භෝග අස්වනු හානි වීම කෙරෙහි භෝග අස්වනු ස්වභාවය බලපාන. ඇතැම් අස්වනු කෙටි කාලයකින් හානි වන අතර ඇතැම් අස්වනු දිගු කාලයක් තබා ගත හැකි. එනවා අස්වනු ආකාර දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට හම්බ වෙන
අස්සනු ගත්තායෙන් පස්සේ කියන්නේ අපි ගන්න ප්‍රධාන ආහාර ගත්තායෙන් පස්සේ අපිට මේ ආහාර වේලේ ආහාරවල ප්‍රධානව තියෙන දේවල් අපිට ප්‍රධානව වෙන් කරගන්න පුළුවන් කල් තබාගත හැකි අස්සනු විදිහට ධාන්‍ය සහ මාෂ භෝග ප්‍රධානව ගැනෙන්නේ කල් තබාගත හැකි අස්සනු කියන්නේ ඒවයි ජල ප්‍රතිශතය අඩුයි ධාන්‍යවල අපි මේවයි තියෙන ජල ප්‍රතිශතය ගොඩක් වෙලාවට වියලීම වගේ විවිධ ක්‍රමවේද පාවිච්චි කරලා ඉවත් කිරීමක් සිදු කරනවා. ඒ නිසා අපිට වැඩි කාලයක් තියාගන්න පුළුවන්. ඔයාලා දන්නවා කඩේ තියෙන හාල් ටිකක් ගත්තායින් පස්සේ අර එළවලු වලට වඩා වැඩි කාලයක් හාල් ගෙනල්ලා ගෙදර තියාගන්න පුළුවන්. මුං ඇට වගේ ධාන්‍යයක් ගත්තොත්, අය වගේ මාෂ භෝග ගත්තොත්, ඒක මුං ඇට වගේ එකක් ගත්තොත් අපිට වැඩි කාලයක් තියා ගැනීම සිදු කරන්න පුළුවන්. අපි මෙතනදී කරන වැඩේ තමයි මේ අස්සනු නෙලීම සිදු කරන අස්සනු ගත්තායින් පස්සේ ඒවා ප්‍රධානව වෙන් කරන්න පුළුවන් ශාක වලින් ලබා ගන්න අස්සනු කල් තබා ගත හැකි අස්සනුයි කල් තබා ගත නොහැකි අස්සනුයි කියලා අපිට ප්‍රධානව දෙකකට වෙන් කරන්න පුළුවන්. ඒතර කල් තබා ගත නොහැකි අස්සනු ගොඩට එළවලු පළතුරු වර්ග, පලා වර්ග වගේ දේවල් අපිට මෙතන කතා කරන්න පුළුවන් කල් තබා ගත නොහැකි අස්සනු කියලා. ඒතර කල් තබා ගත හැකි අස්සනු තියෙනවා කල් තබාගත නොහැකි අස්සනු තියෙනවා. ඒ වගේම අපි මේ ප්‍රධාන වශයෙන් ඔය භෝග වලින් නෙලා ගන්න අස්සනු තමයි අපි ප්‍රධානව කල් තබාගත හැකි අස්සනුයි කල් තබාගත නොහැකි අස්සනුයි කියලා බෙදෙන්නේ. ඉතින් අපි මේ පාඩමේදී පසු අස්සනු තාක්ෂණය කියන පාඩමේදී අපි ප්‍රධානව කතා කරනවා ප්‍රධාන අස්සනු වර්ග 3ක් ගැන. එකක් තමයි මෙතන කතා කරන මේ ශාක වලින් නැත්නම් භෝග වලින් නෙලා ගන්න අස්සනුයින කල් තබාගත හැකි අස්සනු විදියට දැනෙන ධාන්‍ය හා මාෂ භෝග අදාළ කල් තබාගත හැකි අස්සනු ටිකයි කල් තබාගත නොහැකි අස්සනු වන පලා පලනන පළතුරු එළවලු වගේ දේවල් අඩංගු කල් තබාගත නොහැකි අස්සනුයි ඊට අමතරව අපි මෙතනදී කතා කරනවා මත්ස්‍ය අස්සනු වල මාළු අස්සනු නෙළුවායෙන් පස්සේ කියන ආහාරමය සඳහා ගන්නා මසුන්ගේ අස්වැන්න නෙළුවායෙන් පස්සේ කරදිය මිරිදිය දෙකේදීම අස්සනු නෙළුවායෙන් පස්සේ ඒගොල්ලෝ මාළු මත්ස්‍ය අස්සනු කල් තබා ගැනීම සඳහා නැත්නම් පසු අස්සනු තාක්ෂණික ක්‍රමවේද පාවිච්චි වෙන්නේ කොහොමද කියලා කතා කරනවා. ඒකට මෙතන දැන් ප්‍රධාන තුනක් ගැන මේ පාඩමේදී කතා කරනවා. කල් තබාගත හැකි අස්සනුයි කල් තබාගත නොහැකි අස්සනුයි ඒ වගේම මත්ස්‍ය අස්සනුයි කියන තුනේ පසු අස්සනු තාක්ෂණික ක්‍රමවේද තමයි අපි මූලිකවම අධ්‍යයනය කරන්නේ. අපි බලමු මේ කල් තබාගත හැකි අස්සනු ගැන. කල් තබාගත හැකි අස්සනු වල ලක්ෂණ විදියට ගැනෙනවා අස්සනු නෙළුවේ පසු සකස් කර දිගු කාලයක් තබා ගන්න පුළුවන් කල් තබාගත හැකි අස්සනු. උදාහරණයක් විදිහට කෙලින්ම ගන්න අපි ගන්න B වගේ දෙයක් ධාන්‍ය වර්ගයක් B වගේ ධාන්‍ය වර්ගයක් ගත්තායින් පස්සේ අස්සනු නෙලීමෙන් පසු සකස් කරලා අපිට දිගු කාලයක් තියාගන්න පුළුවන්. ඒ වගේම අස්වැන්නේ තෙතමන ප්‍රතිශතය අඩුයි. B ටිකක් ගත්තායින් පස්සේ නැත්නම් සහල් ගත්තොත් ඒවයි තියෙන ජල ප්‍රතිශතය අඩුයි. ඒ නිසාම ශ්වසන වේගය අඩුයි. අස්වැන්නේ ප්‍රමාණය හා බර අඩුයි. පිට ආවරණය ඝනකම් මෙන්න අභ්‍යන්තරයට හොඳ ආරක්ෂාවක් ලබා දෙනවා. අන්න මේ වගේ ලක්ෂණ තමයි පෙන්වන්නේ අපිට තියෙන කල් තබා ගත හැකි අස්සනු ගත්තොත් ඒ. උදාහරණයකුත් එක්ක මතක තියාගෙන යන්න ධාන්‍ය වර්ග. මේ තමයි කල් තබා ගත හැකි අස්සනු කියන්නේ භෝග වලින් අපි අස්සනු නෙලන ධාන්‍ය වර්ග. ධාන්‍ය වර්ග වල අපිට ජල ප්‍රතිශතය තෙතමන ප්‍රමාණය අවම කරලා අපිට පුළුවන් වැඩි කාලයක් තබා ගැනීම සිදු කරන්න. ඒ වගේම අපි කතා කරන අනිත් අස්සනු දාතිය තමයි කල් තබාගත නොහැකි අස්සනු කියන්නේ. කල් තබාගත නොහැකි අස්සනු කියලා හඳුන්වන්නේ එළවලු, පළතුරු, පලා වර්ග වගේ දේවල්. ඒවයි ලක්ෂණ විදියට ගත්තොත් අස්සනු නෙලීමෙන් පස්සේ සකස් කරලා අපිට දීර්ඝ කාලයක් තබා ගන්න බෑ. තබාගත හැක මෙතන නොහැක වෙන්න ඕනේ. ඒක හදා ගන්න. අස්සනු නෙලියෙන් පසු සකස් කර දිගු කාලයක් තබාගත නොහැක. අස්වැන්නේ තෙතමන ප්‍රතිශතය වැඩි වීම නිසා ශ්වසන වේගයත් වැඩි. අස්වැන් ප්‍රමාණය හා බර වැඩි. ප්‍රමාණයත් වැඩි, බරත් වැඩි.
පිටතාවරණය මෘදුයි එම නිසා පහසුවෙන් අභ්‍යන්තරයට හානි සිදුවේ. පළතුරක් ගත්තොත් අපි දන්න පළතුරක් අඹ ගෙඩියක් ඇපල් ගෙඩියක් වගේ එකක් ගත්තොත් මේ වගේ අර මෘදු ආවරණයක් තියෙන්නේ. ඒ නිසා ටක් ගාලා තැලීම් පොඩි වීම වලට ලක්වීම සිදු වෙන්න පුළුවන්. ඒතර හානි වෙන්න පුළුවන් ප්‍රමාණය වැඩි, ජල ප්‍රතිශතයත් සාපේක්ෂව වැඩි. ඒක නිසා අර තැලීම් සීරීම් හර ඇතුළට සුද්ධජීවී වගේ සතුන්ගේ ආසාදන සිදු වෙලා ඉක්මනින් නරක් වීමට නැත්නම් වැඩි කාලයක් තබා ගැනීමට නොහැකි වන තත්ත්වය කල් තබාගත නොහැකි අස්වනු වල වැඩි මට්ටමක් තියෙනවා. ඒකට කල් තබාගත හැකි අස්වනුයි කල් තබාගත නොහැකි අස්වනුයි කියලා අපිට භෝග වලින් නිපදවන අස්වනු ප්‍රධාන දෙකකට වෙන් කරගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම කතා කරගෙන යනවා මේ කල් තබාගත හැකි අස්වනුයි කල් තබාගත නොහැකි අස්වනු වලයි පසු අස්වනු තාක්ෂණික ක්‍රමවේද කොහොමද ගොඩනැගිලා තියෙන්නේ කියලා. අවසානයේදීම අපි කතා කරනවා මත්ස්‍ය අස්වනු වල පසු අස්වනු තාක්ෂණික ක්‍රමවේද කොහොමද සිදු කරන්නේ කියලා. දැන් අපි බලමු මොකද්ද මේ පසු අස්වනු තාක්ෂණය කියන්නේ. අපි යන්න දැන් මේකක කල්තබාගත හැකි අස්වනුවක හරි කල්තබාගත නොහැකි අස්වනුවල හරි පසු අස්වනු තාක්ෂණය ගැන ඉගෙන ගන්න කලින් අපි බලමු මොකද්ද මේ පසු අස්වනු තාක්ෂණය නැත්නම් post harvest technology කියන්නේ කියලා. අස්වන්න නෙලීමේ ඉඳලා පාරිභෝගිකයා දක්වා අපි පසු අස්වනු හානිය කියලා කිව්වේ අස්වන නෙලන අවස්ථාවේ ඉඳන් පාරිභෝගිකයා අතර පත්වන අවස්ථාව දක්වා ආහාරයේ ගුණාත්මක භාවයට සහ ප්‍රමාණාත්මක භාවයට සිදු වෙන්න පුළුවන් හානි තමයි පසු අස්වනු හානි කියලා කිව්වේ. ඉතින් අපි පසු අස්වනු තාක්ෂණය කියලා කියන්නේ එතකොට ඒකත් එක්ක ඒ හැඳින්වීමත් එක්කම යන වචනයක්. අස්වන්න නෙලීමේ ඉඳලා පරිභෝජනය දක්වා අස්වැන්නේ ගුණාත්මක භාවය ආරක්ෂා කරමින් හා වැඩි දියුණු කළ හැකි අවස්ථාවල වැඩි දියුණු කරමින් ගුණාත්මක හා ප්‍රමාණාත්මක හානි වීම අවම කිරීම සඳහා යොදා ගනු ලබන ශිල්පීය තාක්ෂණික ක්‍රියාවලි සමූහය පසු අස්වනු තාක්ෂණය ලෙස හැඳින්වේ කියලා. අර පසු අස්වනු තාක්ෂණය විදියට ගන්නේ අර අපි මුලින්ම කතා කර දේ තමයි පසු අස්වනු හානිය කියලා කියන්නේ. පසු අස්වනු හානියේදී පුතේ කිව්ව මතකද? අස්වනු නෙලන අවස්ථාවේ ඉඳලා පරිභෝජනය කරන අවස්ථාව දක්වා ආහාරයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක අස්වැන්නට සිදුවෙන්න පුළුවන් හානිය තමයි පසු අස්වනු හානිය කිව්වේ. එතකොට අපි පසු අස්වනු හානිය අවම කර ගැනීම සඳහා භාවිතා කරන තාක්ෂණික ක්‍රමවේදවලට තමයි පසු අස්වනු තාක්ෂණය කියන්න ඕන. ඒක නිසා අපි පසු අස්වනු තාක්ෂණයට හැඳින්වීමක් ගොඩනගනවා. එතනදී අපි කියනවා අස්වැන්න නෙලීමේ සිට අස්වැන්න නෙලන්න අවස්ථාවේ සිට පරිභෝජනය දක්වා. ඒකට අර කිව්වා අර මුලින්ම තිබ්බ වචන දෙක මෙතනදී ගන්නවා මුලින්ම නෙලන අවස්ථාව ඉඳන් පරිභෝජන අවස්ථාව දක්වා. ගුණ අස්වැන්නේ ගුණාත්මක භාවය ආරක්ෂා කරමින් ප්‍රධාන වෙන්නේ ගුණාත්මක භාවයටයි ප්‍රමාණාත්මක භාවයටද හානි සිදු වෙන්න පුළුවන්. එතකොට අස්වැන්නේ ගුණාත්මක භාවය ආරක්ෂා කරමින් වැඩි දියුණු කළ හැකි අවස්ථාවල වැඩි දියුණු කරමින් අනේ තවදුරටත් වැඩි දියුණු කරන්න පුළුවන් ක්‍රම වේද තියෙනවා නම් ඒ අවස්ථාවලදී වැඩි දියුණු කරමින් ගුණාත්මක සහ ප්‍රමාණාත්මක හානි වී අර වෙන්න පුළුවන් හානි තමයි ගුණාත්මක සහ ප්‍රමාණාත්මක හානි වෙන්න පුළුවන්. අන්නේ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක හානි අවම කිරීම සඳහා යොදා ගනු ලබන ශිල්පීය තාක්ෂණික ක්‍රියාවලි සමූහ. තාක්ෂණික ශිල්පීය ක්‍රම සමූහය කියන එක තමයි පසු අස්වනු තාක්ෂණය කියලා සරලව හැඳින්වෙන්නේ. ඒකට අන්න අපි පසු අස්වනු තාක්ෂණයට හැඳින්වීමක් ගොඩනැගිනවා. සරලවම ගත්තොත් අර අස්වනු නෙලපු අවස්ථාවේ ඉඳලා මතක තියාගන්න අස්වනු නෙලපු අවස්ථාවේ ඉඳලා පාරිභෝගිකයා අතටපත් වන අවස්ථාව වෙනකන් සිදු වෙන්න පුළුවන් අර ගුණාත්මක සහ ප්‍රමාණාත්මක හානි අවම කිරීම සඳහා භාවිතා කරන අස්වනු නෙලපු අවස්ථාවේ ඉඳන් අපි අතට නැත්නම් පාරිභෝගිකයටපත් වෙන අවස්ථාව වෙනකන් වෙන්න පුළුවන් හානි ටික
අවම කිරීම සඳහා භාවිතා කරන තාක්ෂණික ක්‍රමවේද වලට තමයි සරලවම පසුඅස්වනු තාක්ෂණය කියන්නේ. ඒක ඔළුවේ තියාගන්න. අස්වනු නිලපු අවස්ථාවේ ඉඳන් පාරිභෝගික අතර පත්වන අවස්ථාව වෙනවා. නිලපු වෙලාවේ ඉඳන් දැන් කැඩුව අඹ ගෙඩියක් කඩලා ඒක වෙළඳ පොළට ඇවිල්ලා අර අපේ ගෙදරට ඇවිල්ලා අපි ආහාරයට ගන්න එක. අපි අතට පත්වන අවස්ථාව වෙනකන් වෙන්න පුළුවන් හානි අවම කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන් තාක්ෂණික ක්‍රමවේද ටික තමයි පසුඅස්වනු තාක්ෂණය කියලා කියන්නේ. ඒක අඹ ගෙඩියකට පාවිච්චි කරන්න පුළුවන් එක විදිහකට, කෙසෙල් ගෙඩියකට තව විදිහකට. ඒ විදිහට අපිට එක එක ආහාර සඳහා විවිධ ක්‍රමවේද පාවිච්චි කරලා මේ ආහාරය නරක නොවි වැඩි කාලයක් තියා ගැනීම සඳහා තාක්ෂණික ක්‍රමවේද කියන්නේ හානි වෙන්න පුළුවන් අවස්ථාවම කිරීම සඳහා තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ අපි කතා කරනවා පසුඅස්වනු තාක්ෂණයේ වැදගත්කම් ගැන. මේ විදිහට පසුඅස්වනු තාක්ෂණික ක්‍රමවේද පාවිච්චි කිරීම නිසා අර අතිරික්ත අස්වනු වැඩි අවස්ථාවලදී අවාරයට ප්‍රයෝජන ගැනීම සඳහා ආරක්ෂා කර තබා ගන්න පුළුවන්. අපිට පුළුවන් තාක්ෂණික ක්‍රමවේද පාවිච්චි කරලා විවිධ පරිරක්ෂණ ක්‍රමවේදත් පාවිච්චි කරලා එක අවස්ථාවක නිෂ්පාදනය වන ආහාර අවාරයේදී අස්වනු නෙලා ගැනීමට හැකියාවක් නොවන අස්වනු තියෙන ආහාර කියන අවුරුද්දකට එකපාරක් දෙපාරක් විතරක් අස්වනු නෙලන භෝගවල අස්වැන්න නිපදුනායින් පස්සේ අස්වැන්න ගබඩා කරලා තබාගෙන අපි අස්වැන්න නැමැති අවාර කාලවලදී අස්වැන්න ප්‍රයෝජනට ගැනීමේ හැකියාවක් ලැබෙනවා. වෙළඳ පොළ මිල පාලනයට උපකාරී වෙනවා. පසුඅස්වනු තාක්ෂණික ක්‍රමවේද නැති හින්දා තමයි ඔයාලා දන්න හොඳම දේ තමයි ඔයාලා දන්න එළවලු වල එළවලු නිෂ්පාදනය වන කාලයේදී හොඳට හම්බ වෙන තියෙන කාලෙදී ගණන් අඩු වෙනවා. හැබැයි එළවලු නැති කාලවල වලදී එළවලු මිල ගණන් ලොකුවට වැඩි වෙනවා. දැන් මේ දවස්වලත් ගණන් සාමාන්‍ය මිරිස් කිලෝ එකක් රුපියල් 1000කට විතර වගේ යනවා. අමු මිරිස් කිලෝ එකක් අමු මිරිස් 100ක් රුපියල් 100කට වගේ තමයි යන්නේ. ඉතින් ඒ වගේ අර පාවිච්චි කරන කාලවල තියෙන කාලවල වලදී අඩු මිලටකට හම්බ වෙනවා කියනවා වගේම අස්වැන්නේ ලොකුවට හම්බ වෙන්නේ නැති කාලවල වලදී එන සාමාන්‍යයෙන් වැඩිපුර වගා කිරීමට අපහසු සාමාන්‍යයෙන් කෘෂිකාර්මික භෝග කියන්නේ දේශගුණයත් එක්ක බලපාන සාධකත් එක්ක වගා කරන භෝගයක්. ඉතින් සාමාන්‍යයෙන් අහිතකර දේශගුණික තත්ත්ව තියෙන කාලවලදී ගොවියෝ වගා කරන්න පෙළඹෙන්නේ නැහැ. ඒ වුණත් එයාලගේ ඵලදාවට ගොඩක් වෙලාවට හානි සිදු වෙන හින්දා ඒගොල්ලෝ අර ප්‍රශස්ත වර්ෂාපතනයක් අනිකුත් සාධක තියෙන කාලවල වලදී තමයි ඒගොල්ලෝ වගා කටයුතු සිදු කරන්නේ. කොට ඒ කාලවල සීමාවල් වල පමණක් වගා කටයුතු සිදු කරන නින්දා එක කාල සීමාවකදී අර මිරිස් වගේ භෝගවල අස්වනු ලොකුවට මහා පරිමාණයෙන් නිෂ්පාදනය වීම සිදු වෙන්නේ නැති වෙනකොට ඒවා වෙළඳ පොළට ලැබෙන්නේ සීමිත ප්‍රමාණ වලින්. ඒ සීමිත ප්‍රමාණ වලින් වෙළඳ පොළට ලැබෙන කාල සීමාවල් වලදී මිල විශාල වශයෙන් වැඩි වෙනවා. තියෙන කාලයේදී හැමෝම හොඳට වගා කරලා ලෙවල් අස්වනු ලැබෙනකොට ඔක්කොගේම අස්වනු එකට නෙලනකොට විශාල ප්‍රමාණයක් වෙළඳ පොළට එනවා. ඒක නිසා අර දෛනිකව විකිරණ ප්‍රමාණය ඔක්කොම දෛනිකව එකතු වෙන සියලුම අස්වනු ටික එක දවසම විකුණ ගන්න ඕනේ හින්දා යාලට වෙනවා මිල අඩු කරලා ඉවර වෙලා දෙන්න. එතකොට පාරිභෝගිකයෝ වැඩිපුර මිලදී ගැනීමක් සිදු කරන හින්දා මිල අඩු වීමකට ලක් කරනවා. අපිට ඔක්කොම විකුණ ගන්න ඕන හින්දා මිල අඩු වීමකට ලක් වෙනවා. ඒ වගේම නැති කාලවලදී පාරිභෝගිකයෝ හැමදේම ඉල්ලනවත් එක්ක හැබැයි දෙන්න පුළුවන් පොඩි ප්‍රමාණ වලින් හින්දා මේගොල්ලෝගේ වෙන ප්‍රධානම දේ තමයි මිල වැඩි වීමට ලක් වෙනවා. ඉතින් ඒ වෙළඳ පොලේ මිල එක එක කාලවලදී අඩු වැඩි වීම කියන එක පාලනය කරලා නියතම මිලක් යටතේ අපිට වර්ෂය පුරාම පවත්වා ගැනීම පහසු වෙනවා. නිවැරදි පසුඅස්වනු තාක්ෂණික ක්‍රමවේද පාවිච්චි කරනවා. ගොඩක් වෙලා ලංකාවේ ලෝලු පළතුරු වගේ දේවල් වලට මේ වගේ පසුඅස්වනු ක්‍රියාකාරකම් පාවිච්චි කරන්නේම නැති තරම් තමයි තියෙන්නේ. ඒක නිසා සමයි කියන්නේ ලංකාව වගේ රටවල් වල ගත්තායින් පස්සේ අර නිෂ්පාදනය කරන ලෝලු පළතුරු වලින් 30ක් 40ක් ආශිත ප්‍රමාණයක් අපතේ යෑම තමයි ප්‍රධාන වශයෙන්ම සිදුවෙන්නේ. ඉතින් මෙන්න මේකට බලපාලා තියෙන්නේ මේ තියෙන තත්ත්වය තමයි මිනිස්සු පරිණියති පසුඅස්වනු තාක්ෂණික ක්‍රමවේදයක් රට තුල ස්ථාපනය වෙලා ගබඩා කරලා තබා ගැනීමට හැකි ක්‍රමවේදයක් රට තුල නොමැති වීම තමයි මේකට ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන්නේ.
මෙතනදී අපි කියනවා මේකේ වැදගත්කම් විදිහට අර අතිරික්ත අස්වනු අපිට තියාගෙන ඉඳලා අපාරයට ප්‍රයෝජනට ගන්න පුළුවන්. වෙළඳපොළ මිල පාලනය කර ගැනීම සඳහා පාවිච්චි කරන්න පුළුවන්. නරක් වන සුළු භෝග අස්වනු කල් තබා ගැනීමට හැකි වෙනවා. ඒ කියන්නේ වැඩි කාර්යයක් තියාගන්න බැරිය වුණා අපිට පුළුවන් විවිධ ක්‍රමවේද පාවිච්චි කරලා වැඩි කාලයක් තියා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම දුර බැහැර හා විදේශ වෙළඳපොළ දක්වා අස්වනු ප්‍රවාහනයට සුදුසු ලෙස සැකසීමට හැකියවීම සිදු වෙනවා. ඊළඟ කන්නයට බීජ ලෙස ගැනීමට හැකියාව ලැබෙනවා. අස්වනු ගුණාත්මක බව ආරක්ෂා කරගන්න පුළුවන්. අස්වනු හානිය හා නාස්තිය අවම කර ගැනීමට හැකි වෙනවා. ඒ විදිහට අස්වනු පසු අස්වනු තාක්ෂණයේ ක්‍රමවේද පාවිච්චි කරපුවාන් පස්සේ අපිට පුළුවන් අස්වැන්න ප්‍රධානම වෙන දේ තමයි මේ අස්වැන්න අපිට වැඩි කාලයක් තියාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අස්වැන්නට වෙන්න පුළුවන් හානිය අපිට අවම කර ගැනීම හැකියාව ලැබෙනවා. අපිට වැඩි නිෂ්පාදනය වන ආහාර අපිට වර්ධ පුරාම තබා ගැනීමට හැකියාව ලැබෙනවා මේ වගේ පසුවස්වනු තාක්ෂණික ක්‍රමවේද පාවිච්චි කරනවා. ඉතින් මේ පාඩමේදී මම කියවනේ මුලින් මූලිකවම අපි කතා කරනවා කියලා මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන් පසුවස්වනු තාක්ෂණික ක්‍රමවේදකේ එතන කතා කරනවා ප්‍රධානම කල් තබාගත හැකි අස්වනුයි කල් තබාගත නොහැකි අස්වනුයි කියන දෙක ගැන තමයි අපි මූලිකවම කතා කරන්න කියලා කිව්වා. කල් තබාගත හැකි අස්වනු වලට වැටෙනවා කිව්වා. කල් තබා ගන්න පුළුවන් ඒ කියන්නේ වැඩි කාලයක් තියා ගන්න පුළුවන් අස්වනු වලට වැටෙනවා කියලා කිව්වා. ධාන්‍ය මාෂ භෝග වගේ ජල ප්‍රතිශතය අඩු ශ්වසන වේගය අඩු නිෂ්පාදන අපි කතා ගන්නේ කල් තබාගත හැකි අස්වනු ගොඩට තමයි. ඉතින් මේ කල් තබාගත හැකි අස්වනු ගැන කතා කරනකොට අපිට ඔයාලගේ විෂය නිර්දේශය තුල සියලුම වෙන වෙනම සාමාන්‍යයෙන් මාෂ භෝග ධාන්‍ය කියන ඒවා පුදුකම ගත්තාන් පස්සේ ධාන්‍යයක් ගත්තාම බී තියෙනවා ඒ වගේ කුරක් කන්න ඔහම තියෙන වෙනම ධාන්‍ය සෙට් එක එනවා. ඒ වගේම පරිප්පු ඔය කඩල මුං ඔය වගේ යන මාෂ භෝග සෙට් එක බඩිරිඟු වගේ මාෂ භෝග සෙට් එක වෙනම තියෙනවා. එතකොට අපිට ඔය සියලුම නිෂ්පාදන වල සිදු කරන්න පුළුවන් පසුවස්වනු තාක්ෂණික ශිල්ප ක්‍රම ගැන එක නිෂ්පාදනය සඳහා ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ එකිනෙකට වෙනස් ශිල්ප ක්‍රම. නිසා ඒ විදිහට ලොකුවට අධ්‍යයනය කරන්න බැරි හින්දා අපි මෙතනදී කරන දෙයක් තමයි කල් තබාගත හැකි අස්වනු ලෙස ලංකාවේ වැඩිම පරිභෝජනයක් සහිත ප්‍රධාන ධාන්‍ය භෝගයක් වන වී වල අපි ප්‍රධාන ආහාරය විදියට ගන්න සහල් වල පසුවස්වනු ක්‍රියාකාරකම් ගැන අපි ප්‍රධානව කතා කරනවා. ඒ අස්වනු නෙලීමේ ඉඳන් මේ අස්වැන්න හානි නොවන විදිහට පාරිභෝගිකය අතර පත් වෙනකට දක්වා කරන්න පුළුවන් ක්‍රියාවලිය හරහා වී නැත්නම් සහල් වල අස්වැන්න උපරිම කර ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන් තාක්ෂණික ක්‍රමවේද මොනවද කියලා අපි මූලිකවම කතා කරනවා. එතකොට අපි මෙතනදී අපි කතා කරනවා කියන්නේ කල් තබාගත හැකි අස්වනුයි කල් තබාගත නොහැකි අස්වනුයි කියලා දෙකක් ගැන. එතකොට කල් තබාගත හැකි අස්වනු යටතේ අපි කතා කරන්නේ සහල් වල පසුවස්වනු තාක්ෂණය ගැන. සහල් වල පසුවස්වනු තාක්ෂණය නැත්නම් සහල් වල පසුවස්වනු ක්‍රියාකාරකම් ගැන. එන අස්වනු නෙලීමේ ඉඳන් පාරිභෝගිකය අතර පත්වන ක්‍රියාවලියේදී අස්වැන්නේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක හානියක් නොවි වැඩි කාලයක් තබා ගැනීමට පාවිච්චි කරන්න පුළුවන් ශිල්ප ක්‍රම. නැත්නම් අපි කියනවා පසුවස්වනු අස්වැන්න නෙලන අවස්ථාවේදී පාරිභෝගිකයට පත් වෙන අවස්ථාවේදී විවිධ ක්‍රමවේද පාවිච්චි කරනවා. අපි එතකොට ඉගෙන ගන්න වෙනවා. සහල් වල නම් පසුවස්වනු තාක්ෂණය කතා කරන්නේ. සහල් බවට පත් වෙන්නේ වී. එතකොට වී තමයි අස්වැන්නු නෙලන්නේ. වී අස්වැන්නු නෙලපු අවස්ථාවේ ඉඳලා පාරිභෝගිකයා අතට පත්වන අවස්ථාව වෙනකොට කරන ක්‍රියාවලි මොනවද? අස්වැන්නු නෙලන අවස්ථාවේදී වෙන්නේ මොනවද? ඊට පස්සේ ඒ අස්වැන්නු සකසන්නේ කොහොමද? ඒ වගේ කරන්න පුළුවන් වැඩ ගබඩා කිරීම, සුළං කිරීම, ඔය විදිහට පිරිසිදු කිරීම, වී කැටල ඉවරලා හාල් බවට පත් කිරීම, මොකද වැඩ ගොඩාරියක් කරනවා.
ඒතර මේ එක එක අවස්ථාවේදී හානි සිදු වෙන්න පුළුවන්. අපි බලනවා මොනවද මේ විදිහට වෙන්න පුළුවන් හානි? ඒ හානි අවම කර ගැනීම සඳහා මොන වගේ තාක්ෂණික ක්‍රමවේද පාවිච්චි කරන්න පුළුවන්? අසරණ නෙළන අවස්ථාවේ ඉඳන් පාරිභෝගික අතර පත්තන අවස්ථාව වෙනකන් මොන වගේ හානි වෙන්න පුළුවන්ද? ඒ හානි අවම කර ගැනීම සඳහා මොන වගේ තාක්ෂණික ක්‍රමවේද පාවිච්චි කරන්න පුළුවන්ද කියලා තමයි අපි මේ සහල් වල පසුඅස්වනු තාක්ෂණය කියන කොටසේදී අධ්‍යයනය කරන්න පුතේ. මෙතනදී බලන්න සහල් වල පසුඅස්වනු ක්‍රියාකාරකම් ගැන නැත්නම් සහල් වල පසුඅස්වනු තාක්ෂණය ගැන අධ්‍යයනය කරනකොට මූලිකවම අවශ්‍ය වන ප්‍රධාන වචනයක් තියෙනවා. පිරුණු ඇට සහිත සහල් අස්වැන්නේ ප්‍රතිශතය නැත්නම් head rice yield percentage කියන. head rice yield එක. head rice yield percentage mark එක HRY percentage. ඒක ප්‍රධානම වෙන වචනයක්. පිරුණු ඇට සහිත සහල් අස්වැන්නේ ප්‍රතිශතය. පිරුණු ඇට සහිත සහල් අස්වැන්නේ ප්‍රතිශතය. පිරුණු ඇට සහිත සහල් අස්වැන්නේ ප්‍රතිශතය කියලා කියන්නේ පිරුණු ඇට වචනයෙන්ම තේරෙනවා. පිරුණු ඇට කියන්නේ සම්පූර්ණ ඇටය සහිත සහල් අස්වැන්නේ ප්‍රතිශතය. කියන්නේ අස්වැන්නේ කොච්චර ප්‍රමාණයක් පිරුණු ඇට සහිත සහල් ලබා ගන්න පුළුවන්ද කියලා. ඒකට හැඳින්වීමක් තියෙනවා. පිරිසිදු නොකරන ලද වී වල බරට සාපේක්ෂව පිරුණු සහල් ඇටවල බරෙහි ප්‍රතිශතය පිරුණු ඇට සහිත සහල් අස්වැන්නේ ප්‍රතිශතය ලෙස හැඳින්වෙනවා. සරලවම කියනවා නම් පිරිසිදු නොකරන ලද වී කියලා කියන්නේ අපි අස්වැනු නෙලලා ඉවර වෙලා නෙලලා ගත්තයින් පස්සේ ගත්ත වී කියලා පිරිසිදු මොනවත් කරන්නේ නැති එකේ ගොඩ අරලු කාටු අරම මේවා පිටු කැලි අරම තියෙන්න පුළුවන්. ඒවා ඉවත් කරලා හුලං කරලා මොනවත් නැතුව වී ටික ගත් හම්බුනායින් පස්සේ පිරිසිදු කිරීමකට ලක් නොකරන ලද වී වල බරට සාපේක්ෂව පිරුණු ඇටවල බරෙහි ප්‍රතිශතයෙන් පිරුණු ඇට සහිත සහල් අස්වැන්නේ ප්‍රතිශතය ලෙස හැඳින්වෙනවා කියලා කියනවා. එනේ පිරිසිදු නොකරන වී කිලෝ එකක් ගත්තොත් ඒ වී කිලෝ එකෙන් කොච්චරක් පිරුණු ඇට සහිත සහල් බවට පත් කරන්න පුළුවන්ද කියලා. සරලවම කියනවා නම් පිරිසිදු නොකරන වී ප්‍රමාණයක් ගත්තොත් ඒ ප්‍රමාණයෙන් නැත්නම් පිරිසිදු නොකරන ලද වී කිලෝග්‍රෑම් එකක් ගත්තොත් ඒ වී කිලෝග්‍රෑම් එකෙන් පිරුණු ඇට සහිත සහල් කොච්චර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්? සම්පූර්ණ ඇටය සහිත සහල් කැඩිච්ච ඇට නැති පිරුණු ඇට සහිත සහල් කොච්චර බර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්? ඒක කිලෝ එකක් කොටල ඉවර වෙලා කිලෝ එකම සහලුත් කිලෝ එකක්ම සාමාන්‍යයෙන් එහෙම ගන්න බෑ. සාමාන්‍යයෙන් වී කිලෝ එකමාරක් දෙකකට ආසන්න ප්‍රමාණයක් කොටනකොට තමයි හාල් කිලෝ එකක් වගේ ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ප්‍රමාණයක් ගන්නකොට අර වී කිලෝ එකක් කොටන අවස්ථාවේදී එතනින් වැඩිම ප්‍රමාණයක් 100 ගොඩක්ම ප්‍රමාණයක් තියෙන ඔක්කොම වගේ වී ඇට සියල්ලගෙන්ම පිරුණු ඇට එතන තිබ්බ වී ඇට සියල්ලගෙන්ම පිරුණු ඇට සහිත සහල් ලබා ගන්න පුළුවන් නම් ඒක හොඳයි. ඒ කියන්නේ ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ නැහැ. ඔයාලා ගෙදර කඩින් ගින්න හාල් එකෙත් ඇත්තරම් කැඩිච්ච ඇට හාල් තියෙනවා. සමහර වෙලාවට සුණු සහල් කියලා වෙනම හදලා ඉවරලා වෙළඳ පොලේ දාලා තියෙනවා. කැඩිච්ච හාල් වෙනම තියෙනවා. ඉතින් සහල් ඇට කැඩෙනවා. ඉතින් අපි කරන්න ඕනේ මේ කැඩෙන ප්‍රමාණය අවම කරලා පිරුණු ඇටයේ විදිහට ගත්තොත් එහෙම තොර කැඩීලා අපතේ යන ප්‍රමාණය අවම වෙනවා. කුඩු වෙලා පස්සේ ගොඩක් වෙලාවට කැලි කුඩු නම් පස්සේ කැල්ල කැඩිච්ච භාගයක් තිබ්බට ඉතිරි භාගෙ කුඩු වෙලාම මාරලාට යන්න පුළුවන්. ඒක ආයෙ ප්‍රොජෙක්ට් ගන්න ආයෙ හැලිලා ඉවරලා ගල් වැලි අරවම ඉවත් වෙනකොට ඒවා ඉවත් වෙලා සම්පූර්ණම ගිහිල්ලා අර කුඩු වෙලා හැලිලා යන්න පුළුවන්. ප්‍රොජෙක්ට් ගන්න බැරි තත්යකටපත් වෙන්න පුළුවන්. එතකොට අර යම් ප්‍රමාණයක් අවසානයේ වෙනකොට අපතේ යෑමකට ලක් වෙනවා. සියලුම ඇට පිරුණු ඇට විදියටම හම්බ වෙනවා නම් සහල් ඇට සියල්ලම වී ඇට සියල්ලගේ ඇට පිරුණු ඇට සහල් විදියටම තියෙනවා නම් අපිට අර අපතේ යන ප්‍රමාණය අවම කරගන්න පුළුවන්. ඒක නිසා මේ පිරුණු ඇට සහිත සහල් අස්වැන්නේ ප්‍රතිශතය හොඳ නම් පසුඅස්වනු ක්‍රියාකාරකම් වලින් තමයි ගොඩක් වෙලාවට මේ පිරුණු ඇට සහිත සහල් අස්වැන්න අඩු වෙන්නේ.
ඉතින් අස්සනු නියමිත අවස්ථාවේ අස්සනු නෙලීමෙන් සිදු කරේ නැත්නම් ඒක වේලාසනින් අස්සනු නෙළුවා සාමාන්‍යයෙන් මෝරලා වැඩි වෙලා අස්සනු නෙළුවා දෙකෙන්ම වෙන්නේ අස්සනු වලට හානි සිදු වෙන එක තමයි කියන්නේ නියමිතම අවස්ථාවේ අස්සනු නෙලීම සිදු කරන්න ඕනේ. ඒ වයිදී ශේෂ්ත්‍රයේදී විවිධ ක්‍රමවේද පාවිච්චි කරනවා අස්සනු නෙලීමෙන් පස්සේ අපි ගබඩා කරලා තියාගන්න විවිධ ක්‍රමවේදවලදී අර නිවැරදි ලෙස වියලීම සිදු කරේ නැත්නම් ජලය ටික නිවැරදි ලෙස ඉවත් කිරීම සිදු කරේ නැත්නම් වීවල පැහැය සහ අභ්‍යන්තරයේදී ජල ඉවත් වුණොත් එහෙම ඒතරම් ප්‍රමාණයේ වැඩිපුර තියලා වී කොටලි වල සහල් බවට පත් කරන්න ගියොත් අර නිවැරදි විදිහට අවශ්‍ය වැඩි ප්‍රමාණයක් එතමනේ තියෙනකොට අර වී කොටනකොට ඇට කුඩු වෙලා යන්න බලන ප්‍රශ්නතේ වැඩි වෙනවා. අන්න ඒක නිසා අපි කරන විවිධ අර අස්සනු නෙළුවයි පස්සේ කරන විවිධ ක්‍රියාකාරකම් වල වැරදි නිසාම තමයි මේ පිරුණු ඇට සහිත සහල් අස්වැන්නේ ප්‍රතිශතය අඩු වෙන්නේ. ඒක නිසා සහල් වල පසු අස්වනු ක්‍රියාකාරකම් වලදී ප්‍රධාන වශයෙන් බලන්නේ පිරුණු ඇට සහිත සහල් අස්වැන්නේ ප්‍රතිශතය. පිරුණු ඇට සහිත සහල් අස්වැන්නේ ප්‍රතිශතය උපරිමයෙන් ගන්න පුළුවන් නම් වැඩි අගයක් තියෙනවා නම් ප්‍රතිශතාත්මක අගයක් තියෙනවා නම් 80ක් 90ක් විතර මට්ටමක් තියෙනවා නම් ඒක හොඳ මට්ටමක තියෙනවා. ඒ සාමාන්‍යයෙන් කරනවා විතර කියනවා දියුණු රටවල වීවල මිල තීරණය වන්නේ මෙහ පිරුණු ඇට සහිත සහල් අස්වැන්නේ ප්‍රතිශතය. යාල කරන්නේ හාල් අස්සනු නෙලන්න කලින් මහා පරිමාණයෙන් සහල් නිෂ්පාදනය අරගෙන කොටන්න කලින් ගබඩාවල තියෙන සහල් වලින් සාම්පල් එකක් අරගෙන ගිහිල්ලා ඒක කොටලා බලනවා මේ පිරුණු ඇට සහිත සහල් අස්වැන්නේ ප්‍රතිශතය කොච්චර තියෙනවා. ඉතින් මේ පිරුණු ඇට සහිත සහල් කොච්චර ප්‍රමාණයක් බරානුව බලලා ගන්න පුළුවන් ඇට ප්‍රමාණය බලලා තමයි ඒක කැඩෙන ප්‍රමාණය වැඩි නම් ඒකට යොදන්නේ අවම මිලක් තමයි සහල් වලට ලබා දීම සිදු වෙන්නේ. එහෙම නැත්නම් හොඳ මට්ටමේ හොඳින් වේල්ලා නිවැරදි සකසලා තියෙනවා නම් ඒ සහල් වලට පිරුණු ඇට සහිත සහල් අස්වැන්නේ ප්‍රතිශතය නැත්නම් හෙඩ් රයිස් ෂීල්ඩ් එක HR රයිස් ෂීල්ඩ් එක වැඩි නම් ඒවයේ අස්වැන්න වැඩි වීම සිදු වෙනවා. ඉතින් අපි කරන්න ඕනේ සහල් වල පසුවසන තාක්ෂණයේ බලාපොරොත්තු වෙන්නේ පිරුණු ඇට සහිත සහල් ප්‍රතිශතය වැඩි කර ගැනීමයි. සඳහා සහල් වල පසුවසන ක්‍රියාකාරම් පිළිබඳව අධ්‍යයනය වැදගත් වෙනවා. සහල් වල අස්සනු නෙලීමේ සිට සහල් පරිභෝජනය කරන සිදු කරන පසුවස්සනු ක්‍රියාකාරකම් නැත්නම් සහල් වල පසුවස්සනු ක්‍රියාකාරකම් මේ විදිහට ගන්න පුළුවන්. අස්සනු නෙලීම සිදු කරනවා ප්‍රධානව කරන දේ තමයි අස්සනු නෙලීම. ඒකට අස්සනු නෙලීමේ සිට කියලා ගත්තායින් පස්සේ අපි අස්සනු නෙලීමේ සිට පරිභෝග්‍ය අතරපත් වෙන තුරු පරිභෝජනය කරන තෙක් කියන්නේ අස්සනු නෙලන අවස්ථාවේ සිට කියලා කියන්නේ ඒසොට අස්සනු නෙලන ක්‍රියාවලිය මේකට අයත් වෙනවා. අස්සනු නෙළුවයින් පස්සේ නෙමෙයි පසු අස්සනු කියලා කියනවා. අස්සනු නෙලනකොට හරිම අවස්ථාවේ අස්සනු නෙළුවේ නැත්තම් ඒකට අර අස්සනු දීර්ඝ කාලයක් තියා ගැනීමට ගොඩක් වෙලාවට බලපෑම් ඇති වෙන ප්‍රධානම සාධකය තමයි අස්සනු නෙලන. නෙලන එක ලපටි ගෙඩියක් කඩාගත්තොත් කොහොමද තියාගන්න බෑනේ. කොච්චර ඊට පස්සේ කරන ක්‍රියාවලිය කොච්චර හොඳට කරත් වැඩක් නැහැ. අස්සනු හරිම අවස්ථාවේ නෙළුවේ නැත්තම් අස්සනු නෙලනකොට ඔහේ කඩලා බිමට දඩබඩ ගාලා අතෑරලා අඹ ගෙඩි කඩලා ඉවරලා අර ගහින් ඇදලා බිමට වට්ටන. කඩනකොට තැල්ලා තියෙනවා නම් පස්සේ තියන්න ඕනේ ක්‍රියාවලි කොච්චර හොඳට කරත් වැඩක් නැහැ නේ අස්සනු ටික හරියට නෙලලා නැත්නම්. ඒක නිසා අස්සනු නෙලන කියන නෙලීම කියන ක්‍රියාවලියත් අස්සනු නෙලීම කියන ක්‍රියාවලියත් මේ පසු අස්සනු තාක්ෂණයේදී ප්‍රධානව වැදගත් වෙන ක්‍රියාවලිය. එතකොට අපි බලනවා සහල් වල පහත පසුවසන ක්‍රියාව හඳුනාගත හැක කියනවා. අස්සනු නෙලීම සිදු කරන්න ඕනේ. ඊපස්සේ අස්සනු වියලීමට ලක් කරන්න ඕනේ. ගබඩා කරන්න ඕනේ. සහල් සැකසීම කරනවා. අවසානයේ අලෙවිද. ප්‍රධාන අවස්ථා පහක් තියෙනවා. එතකොට අස්සනු නෙලලා වියලලා. අස්සනු නෙලනකොට සාමාන්‍ය ඔයාලා දන්නවා ගොයන් ගහ තියෙන්නේ. ගොයන් ගහේ තමයි වී කරලා තියෙන්නේ. ඒවා දැකලා ඇති කුඹුරු වොන්තර ඕනෙම ළමයේ කුඹුරක් දැකලා තියෙනවා. කුඹුරක අස්සනු නෙලනකොට අර වී ගහ පිටින් ගොයන් ගහ පිටින්ම තමයි කපන්නේ. වී කරල් ගොයන් ගහ එතන කුඹුරේ තියලා වී කරලා කපාගෙන යන්නේ නැහැ නේ කවුරු. ගොයන් ගස් පිටින්ම තමයි කපන්නේ. එතකොට ඉතින් කරන වැඩක් තමයි අස්සනු නෙලීමේදී අර වී ටික තමයි අපි මෙතෙන්ද වේලන්න ගන්නෙ. ඒතර මේ ගොයන් ගහ පිටින් කපලා වී ටික බවට පත් කරන්න වේලන්න වී විතරක් එළියට ගැනීමේදී අපිට අස්සනු නෙලීමේදී ප්‍රධාන වැඩ තුනක් කරනවා. ඊපස්සේ තමයි වියලීමට ලක් කරන්නේ. අස්සනු නෙලලා වියලන්න කලින්
මේ ගොයන් ගහ පිටින් කපලා වී ඇට ටික විතරක් වෙන් කර ගැනීමේදී අපිට වැඩ කිහිපයක් කරන්න වෙනවා. ගොයන් කැපීම කියන ගොයන් ගහ පිටින් අපිට කපලා ගන්න වෙනවා. ඊට පස්සේ ගහෙන් තියෙන කරලත් එක්ක කරලෙන්න වී ඇට ටික විතරක් වෙන් කරලා අර කරලේ තියෙන දණ්ඩයි නටුවයි ඊට පස්සේ ගොයන් කොළ ටිකයි ඒ ටික ඉවත් කරන්න වෙනවා. ඒ ක්‍රියාවලියට අපි කියනවා කොළ මැඩීම කියලා. ගොයන් කපලා කොළ මැඩලා ඊපස්සේ ලැබෙනවා වී ටිකේ අර විදිහට කොළ විතරක් මෙහෙම අයින් කරනකොට රොඩු තියෙන්න පුළුවන් බැටිල ඉවර වෙලා අර නටු කෑලි අරවා මේවත් තියෙන්න පුළුවන් වී කරලා තියෙන කරලේ නට්ටෙන් වී ඇට ටික ගැලුණා පස්සේ නටු කෑලි කැඩිලා ඒවත් තියෙන්න පුළුවන්. ඒ වගේම දූවිලි වගේ දේවල් තියෙන්න පුළුවන්. ඒ වගේම වල් බීජ වගේ දේවල් තියෙන්න පුළුවන්. ඔය වල් ගසුත් තියනවනේ ගොයම් ගහේ කුඹුරේ තියෙන ගොයම් ගස් විතරක්ම නෙමෙයිනේ. වජිරි වගේ දේවල් වෙන ඇට තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඒවා ඉවත් කරලා රොඩු කෑලි තියෙන ඒවා දූවිලි අරවා මේවා ඉවත් කරලා වී ටික පිරිසිදු කර ගැනීමක් සිදු කරන්න. ඉතින් අස්සනු නෙල්ල අවස්ථාවේදී ගොයම් කැපීම, කොළ මැඩීම, විපිරිසිදු කිරීම කියලා වැඩක් තුනක් කරනවා. ඒ තුනම කරුණායින් පස්සේ තමයි අපි වී ටික අරගෙන වේලන්නේ. පිරිසිදු කරලා තමයි වියලීමට ලක් කරන්නේ. ඊට පස්සේ අපි ඒවා ගබඩා කිරීමට ලක් කරනවා. ගබඩා කරලා ඊට පස්සේ කරන වැඩක් තමයි සහල් සැකසීමකට ලක් කරනවා. ගබඩා කරලා සහල් සැකසීම කරලා අවසානයේදී තමයි අලෙවි කිරීම සිදු කරන්නේ. කරනවා අස්සනු නෙලීම, වියලීම, ගබඩා කිරීම, සහල් සැකසීම, අලෙවිය කියන ප්‍රධාන වැඩ පහක් ඔයාලට පේනවා. මේ විදිහට අපිට ඒකේදී ප්‍රධාන වශයෙන් ගැලීම් සටහනක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඔය අස්සනු නෙලීම ගත්තායින් පස්සේ නෙලීමේදී අපි කරනවා ගොයම් කපනවා. ගොයම් කොළ මඩින ස්ථානයේ රැඟෙනවා. දැන් ගොයම් කපල ඉවරලා ඔයාලා දැකලා ඇති දෑකැත්තෙන් එහෙම ගොයම් කපනවා. කපල ඉවරලා එක තැන් වල එකතු කරනවා. කපන තැනින් උස්සගෙන යන්න බෑනේ. කපලා ශේෂ්ත්‍රයෙන් එකතු කරනවා. ඊට පස්සේ කොළ ටිකත් එක්ක අරගෙන ගිහිල්ලා කොළ මැඩීම සඳහා එකතන කමතකට හරි නැත්නම් කොළ මැඩී යන්ත්‍රයක් තියෙන තැනකට අරන් ගිහිල්ලා කොළ මැඩීම සිදු කරලා පිරිසිදු කිරීම සිදු කරනවා. එම තමයි ප්‍රධාන වැඩ ටිකයි තියෙන්නේ. දැන් සමහර වෙලාවට කරන වැඩක් තමයි ගොයම් කැපීම කරලා ඉවර වෙලා සමහර කට්ටිය කරනවා ශේෂ්ත්‍රයේදී බීබියලීම ගොයම් ගොඩ ගසා තැබීම කියන. දැන් ගොයම් ටික කපලා ඉවර වෙලා වෙන වැඩක් තමයි ශේෂ්ත්‍රයේ පොඩක් ශේෂ්ත්‍රයේම කපලා ඉවරලා එහෙම දාලා පොඩක් තුනී කරලා තියෙනවා. වී ටික අවුවට වේලෙනවනේ. කරල් පිටින් ගහ පිටින් උනත් වේලෙන්න තියලා තියෙනවා. ඊට පස්සේ තව කට්ටියක් කරන වැඩක් තමයි ගොයම් ගොඩ ගැසීම සිදු කරනවා. ඒ කියන්නේ ඔක්කොම කපලා 10 දිනක් කපනවා. 10 දිනාම කපන ටික එක තැනක ඔහොම ගොඩ ගන්නවා. ගහලා ඉවරලා ඊට පස්සේ ඒ ටික උස්සගෙන ගිහිල්ලා මැෂින් එකට දාන්න එක තැනක ගොඩ ගන්නවා. පහසුව සඳහා. ඉතින් ඒ වගේ වැඩක් කරනවා. ඒ සාමාන්‍යයෙන් කියනවා මම පස්සේ අපි නෝට් එකේ එනකොට අපි කියන්නම් මේ පැත්තෙන් අරන් තියෙන මේ ශේෂ්ත්‍රයේ වියලීම ගොයම් ගොඩ ගැසීම වගේ දේවල් සාමාන්‍යයෙන් වර්තමානයේ කරන්නේ නැහැ. අර පසුඅස්සනු ක්‍රියාකාරකයෙන් පසුඅස්සනු හානිය උපරිම වෙන අවස්ථාවල් තමයි මේ ශේෂ්ත්‍රයේ වියලීම ගොයම් ගොඩ ගැසීම කියන වගේ වයින් වෙන ප්‍රධානම දේවල් තමයි පසුඅස්සන ප්‍රමාණය හානිය ගොඩක් වෙලාවට හානිය. ගොයම් ගොඩ ගහලා තියෙනකොට ශේෂ්ත්‍රයේ වියලන තුනී කරලා තියෙනවා ගොඩක් වෙලාවට වෙන්නේ කරල් හෙල්ලෙනකොට කරලෙන් අර ගොඩක් වෙලාවට වී බේලෙනවා කියලා වී ගොයම් පැහැෙනවා කියලා තියෙන කුඹුරේ පැහිච්ච වීනේ අපි කපන්නේ. කියන්නේ වීයට හොඳට මෝරලා අර කරලෙන් ගැලවෙන්න ඔන්න මෙන්න තමයි තියෙන්නේ. ඉතින් අපි ඔක් කපල ඉවරලා ශේෂ්ත්‍රයේ නිකන් තුනී කරලා දැම්මොත් එම වෙන ප්‍රධානම දේ තමයි වීයට ගොඩක් හැලෙනවා. ඒ වගේම ගොඩක් වෙලාවට තමයි වෙන දේ තමයි ගොඩ ගහලා තිබ්බන් පස්සේ අර කොළවල තියෙන ගොයම් වීයට වේලිලා තිබ්බත් ගොයම් කොළ තියෙනවනේ. කොළවල ජලය තියෙනවනේ. මේ කොළවල තියෙන ජලය ගොඩක් වෙලාවට රැයට පිනිබෑම් වලට ලක් වෙනකොට ඒවා ඔක්කොම අර කොළත් එක්ක තෙමෙනවා. ඒවා අර ගොඩ ගහලා තියෙනකොට වෙන දේ තමයි ගොඩක් කපල ගොඩ ගහලා තියෙනවා. දවල් කාලේ වේලෙන එක වෙනම දෙයක්. රැයට වෙන දේ තමයි පිනිබාන. පිනිබානකොට වැටෙන වතුර ජලය අර වීයට වලට උරා ගන්නවා. උරා ගැනීම නිසා අර වීයල තියෙන ජල ප්‍රසතය වැඩි වෙනවත් එක්කම වීයටේ වර්ණය පවා සහල් වල වර්ණයේ වීයටේ වර්ණය ඇතුලේ වර්ණය වෙනස් වෙනවා. කියන්නේ සහල් ඇටේ පාට වෙනස් වීම පවා අවපැහැවීම පවා සිදු වෙන්න පුළුවන්. ඒක නිසා අපි සාමාන්‍යයෙන් කියනවා මේ කියන අස්සනු නෙලීම කියන ක්‍රියාවලියේදී සිදුවෙන මේ අස්සනු නෙලීම කියන ක්‍රියාවලියට අපි ලොකු තැනක් දෙනවා.
භෝගවල කියන්නේ කල්තබාගත හැකි අස්සනු කල්තබාගත නොහැකි අස්සනු කියන දෙකේම අස්සනු නෙලීම කියන ක්‍රියාවලියට ප්‍රධාන අවස්ථාවක් දෙනවා. ඒ නෙලීමේදී කරන්න ඕන ක්‍රියාවලිය අපි හොඳටම හරියටම කරන්න ඕනේ. එහෙම කරේ නැත්නම් අපි ඊට පස්සේ තියෙන වැඩ කොච්චර හොඳට කරත් වැඩක් නැහැ. මේ නිවැරදි තැනදී අස්වැන්න නෙලා ගැනීම සිදු වුණේ නැත්නම්. නිවැරදි ප්‍රමිතියට නිවැරදි ක්‍රමවේදයට අස්වැන්න නෙලා ගත්තේ නැති වුණොත් ඊට පස්සේ තියෙන වැඩ ටික කොච්චර හොඳට කරත් වැඩක් නැහැ. අපි ප්‍රමිතියෙන් තොර අස්වැන්නක් මෙතන නෙලාගෙන තියෙනවා. නිසා අපි කරන්න ඕන පසු අස්වැන්නු ක්‍රියාකාරකම් නැත්නම් පසු අස්වැන්නු හානි අවම වෙන්න නම් කරන්න ඕනේ ප්‍රධාන වැඩේ තමයි මේ අස්වැන්නු නෙලීම කියන එක උපරිම මට්ටමක තියාගන්න. එතනදී ප්‍රධානම වෙන වැඩක් තමයි ගොයන් කැපීමයි, කොළ මැඩීමයි, පිරිසිදු කිරීමයි කියන වැඩ තුන අපි ප්‍රධානව කරනවා. එතනදී කරන්න මේ ප්‍රධාන වැඩ තුන වෙනවා. ඊට පස්සේ තමයි වියලීම, වී ගබඩා කිරීම, සහල් සැකසීම සහ අලවිය කියන අවස්ථා ටිකට යන්න. අන්න එතනදී අපි බලමු මේ එක එක අවස්ථාවේ අසරණ නෙලීම සඳහා භාවිතා කරන ගොයන් කැපීම, කොළ මැඩීම, විපිරිසිදු කිරීම කියන අවස්ථාවලදී සිදු කරන්න පුළුවන් තාක්ෂණික ක්‍රියාකාරකම් මොනවද? පසුඅස්වැන්නු ක්‍රියාකාරකම් අවම කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි මෙතනදී බලනවා කිව්ව වචනේ තමයි මුලින්ම අපි වචනයක් කිව්වා පිරුණු ඇට සහිත සහල් අස්වැන්නේ ප්‍රතිශතය. පිරුණු ඇට සහිත සහල් අස්වැන්නේ ප්‍රතිශතය. නැත්නම් ඒ කියන්නේ අර පිරිසිදු නොකරන ලද වී කිලෝ එකක් කටුවායින් පස්සේ සම්පූර්ණ ඇටය සහිත පිරුණු ඇටය සහිත සහල් කොච්චර ප්‍රමාණයක් ගන්න පුළුවන්ද කියන එක තමයි පිරුණු ඇට සහිත සහල් අස්වැන්නේ ප්‍රතිශතය කියන්නේ. ඔය ප්‍රතිශතය වැඩි වෙන්න ඕනේ තමයි හෙඩ් රයිස් යීල්ඩ් එක. ඒකට කියන හෙඩ් රයිස් යීල්ඩ් කියලා. හෙඩ් රයිස් HRY percentage එක හෙඩ් රයිස් යීල්ඩ් percentage එක වැඩි වෙන්න තමයි ඕනේ. ඉතින් අපි පස්වස්සන මේ හැම ක්‍රියාකාරකක්ම බලන්නේ මෙතන තියෙන මේ හැම ක්‍රියාකාරකම්ම කරන්න ඕනේ අර හෙඩ් රයිස් යීල්ඩ් එක වැඩි වෙන්න ඕනේ. මේ හෙඩ් රයිස් යීල්ඩ් එක වැඩි කර ගැනීම සඳහා මේ එක එක ක්‍රමවේදවලදී කොහොමද නිවැරදිම ක්‍රමවේද හරියට කරන්නේ? අසරණ නෙලනකොට නෙලන අවස්ථාව හරියට මඳුරගන්නේ කොහොමද? ඊපස්සේ ඒකෙදී ගොයන් කපීම කොහොමද සිදු කරන්නේ? කොළ මැඩීම පිරිසිදු කිරීම කරන්න කියලා දැනගන්න පුළුවන්. මුලින්ම දෙන දේ තමයි අසනු නෙලීම සිදු කරන්න ඕන. මේ අසනු නෙලීම සිදු වෙන්නේ කොහොමද කියලා බලා ගන්න ඕන. එතකොට අපි කියනවා අසනු නෙලීම ගත්තායින් පස්සේ වී අසනු නෙලීමේදී අසනු නෙලන කාලය පිළිබඳව සැලකිලිමත් තියොත් නියමිත කාලයේදී අසනු නෙලීමෙන් ගුණාත්මක බවින් යුතු සහල් නිෂ්පාදනයක් වෙන්න වැඩි වෙළඳ පොළාගයක්ද ලබා ගන්න. නියමිතම අවස්ථාව කියන්නේ කපන්න ඕනේ හරිම අවස්ථාව තෝරගන්න. ගොවියෝ නම් ඒක ගිහිල්ලා එයාලා ජීවිත කාලය පුරාම වගා කරලා ඒගොල්ලන්ට හොඳ උරුවක් තියෙනවා. ඒගොල්ලෝ ගිහිල්ලා බලන්නේ සාමාන්‍ය වී කුඹුරේ ගිහිල්ලා වී කරල්ලා බලලා ඇට අල්ලා බලලා ඉවරලා යාළුවට කියන්න පුළුවන් කරලේ මෙච්චර ප්‍රමාණයක් දැන් පැහිලා තියෙනවා. දැන් අසනු නෙළුවොත් හොඳයි කියලා ඉවරලා ඒගොල්ලෝ අසනු නෙලනවා නිවැරදිම අවස්ථාව. ඉතින් මේ විදිහට අපි නිවැරදිම අසනු නෙලන්න ඕන හරිම අවස්ථාව. හරියට මුලින් හොඳට තීරණය කරගන්න ඕන. මේ අවස්ථාවට කලින් අසනු නෙළුවා. මේ හරිම හොඳම අවස්ථාවට කලින් අසනු නෙළුවොත් වෙන වැඩේ තමයි පැහුන් නැති ඇට තියෙන්න පුළුවන්. පැහිලා හරියට පැහිලා නැති ඇට තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අර සහල් ඇටේ හොඳට ඝන වෙලා නැති ඇටක් තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් වී කරලක් ගත්තායින් පස්සේ වී කරලක ඇට පහළ ඉඳන් වී කරලක් ගත්තාන් පස්සේ පල්ලෙහාට විතර ගන්න. අන්න මෙතන වී කරලක් ගත්තොත් මේ කරල් තියෙනවා. මේ වී කරලේ අපි ගන්න කරලක පල්ලෙහා ඉඳන් උඩට යන කම්ම ඇට තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ උඩම තියෙන ඇට තමයි මේ උඩම තියෙන ඇට තමයි කෙරවලේ කියන්නේ වී කරලේ කෙරවලේම තියෙන ඇට තමයි ඒවයේ තමයි සාමාන්‍යයෙන් වී මලක් පෙපිලා ඒක පරාගණය වෙලානේ ඇටයක් හැදෙන්නේ. මේ මුලින්ම මල් පිපීම සිදු වෙන්නේ වී කරලේ මේ උඩම තමයි. දල්ලෙම කෙරවලේ තමයි. ඉතින් මේ කෙරවලේ තියෙන වීයට වී මල් වලින් ඇට කරල් වල තියෙන ඇට තමයි මුලින්ම වේලෙන්නේ. එතකොට කෙරවලේ ඇට ඔක්කොම ඝන වෙලා තියෙනවා. අපි ඒව විතරක් බලලා අස්සවන්න නෙළුවොත් මේකේ වී කරලේ පල්ලෙහා තියෙනවනේ ඇට. පහළවම තියෙන ඇට වල මල් පස්සේ තමයි පිපෙන්නේ.
එතකොට සාමාන්‍යයෙන් මේ දෙක අතර ગેප් එක සාමාන්‍යයෙන් සතියක් විතර තියෙනවා කියලා කියනවා. ඉතින් මේ ඒ සතිය අපි හරියට බලන්නේ නැතුව අස්සරණ නිලුවොත් උඩ මැට විතරක් පැහින්න තියලා අස්සරණ නිලුවොත් වෙන වැඩේ තමයි පල්ලෙහා තියෙන වී ඇටවල ඇතුලේ ඇටේ හරියට ඝන වෙලා තියෙන්නේ නැති වෙන හයි වෙලා හොඳට තද වෙලා සහල් ඇටේ පේනවනේ හයියට තියෙනවනේ. එච්චර තද වෙන්නේ නැති වෙන විදිහට පහළ ඇට තියෙන්න පුළුවන්. හොඳට පැහිලා නැති වෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් වෙන ප්‍රධාන වැඩේ තමයි අස්සරණ නිලුවයෙන් පස්සේ අපිට වැඩි කාලයක් තියාගන්න බෑ. ඉක්මනින් නරක් වෙන්නත් බලනවා. ඒ වගේම කොටනකොට ඇට කැඩෙන්න කුඩු වෙන්න බලනවා. ටක් ගාලා ඒ හයිය නෑනේ. ටස් ගාලා කුඩු වෙන්න බලනවා. අස්සරණ නියමිත කාලෙට පෙර නෙදීමෙන් බොල් වී වැඩි වෙන්න පුළුවන්. පල්ලෙහායව හරියට වෙන්නේ නැත්නම් බොල් වී වැඩි වෙන අස්සරණ අඩු වීම කෙටීමේදී කැඩුණු සාල ඇතිවීම සිදු වෙන්න පුළුවන්. ඒ වගේම නියමිත කාලය පහුවෙලා අස්සරණ නිලුව. කාලය පන්නලා අස්සරණ නිලුවොත් අපි කියනවා පැහිකාර වෙනවා කියලා. يعني වී අවශ්‍ය ප්‍රමාණයටත් වඩා පැහෙන්න තිබ්බොත් එහෙම අපිට අස්සරණ නෙලන්න විවිධ හේතු බලපානවා. ඉතින් මැෂින් වල දාගෙන කුඹුරු ගොයන් කපනකොට හරියට ගොයන් කපා ගන්න මැෂින් යන්ත්‍ර හරියට හවා ගන්න බැරි වෙන නැත්නම් අතින් කපනවා නම් දෑකැත්තෙන් කපන්න මිනිස්සු හවා ගන්න බැරි වෙන ඔය වගේ මොන හරි ප්‍රායෝගික ප්‍රශ්න ඇති වෙලා සමහර අවස්ථාවල වෙන ප්‍රධාන දෙයක් තමයි નિયમિત කාලයට අස්සරණ කපා ගන්න බැරි වෙලා පහු වෙලා තමයි අස්සරණ නෙලන්නේ. මේ විදිහට අස්සරණ නෙලන්න ඕන කාලය පහු වුණොත් එහෙම වෙන ප්‍රධානම දේ තමයි වෙන්න පුළුවන් තමයි අර පැහිලා වැඩි වෙලා අර කෙරවලේ තියෙන ඇට ශේෂ්ත්‍රයේ හැලීම සිදු වෙන්න පුළුවන්. ශේෂ්ත්‍රයේ වී හැලීම සිදු වෙන්න පුළුවන්. ඒ වගේම කපනකොට වී කරල් හෙලවෙනවනේ කපනකොට. කපන අවස්ථාවේ වී කල හෙලනකොට ශේෂ්ත්‍රයේ වී වැටෙන්න පුළුවන්. වැටිලා අපතේ යෑම සිදු වෙන්න. වැඩි ප්‍රමාණයක් අපතේ යන්න පුළුවන්. අර උඩම තියෙන කරල් ගොඩක් අවස්ථාවල වේලිලා වැඩි වෙලා ඒවයි තියෙන හයිය වැඩි වෙලා ඝනකම් වැඩි වුණාන් පස්සෙත් අපිට වී කොටන්න අමාරුයි. වී කොටනකොට සහල්ලටේ අර සහල්ලට කපල වල දන්න ඇති හාල් වල හාල් කඩේ තියෙනවා අර මැදිලා පොලිෂ් වෙලා වගේ ඇවිල්ලා තියෙනවා. පොලිෂර් පාවිච්චි කරලා අපි ඔක හොඳට පොලිෂ් කරනවා. ඉතින් මේ සාමාන්‍යයෙන් හාල්ලටේ ඔච්චර හොඳට හයි ඝන වෙලා හයි වෙනම තියෙන්නේ නැහැ. සාමාන්‍ය මට්ටමකට තියෙන්න ඕනේ. පරිම මට්ටමෙන් හයි වෙලා තිබ්බොත් එහෙම ජලය ගොඩාක් වාෂ්ප වෙලා ගිහිල්ලා ගොඩක් හයි වෙලා තිබ්බොත් එහෙම අර පොලිෂ් කරන්න හදනකොට මේ ඇට කැඩෙන ප්‍රමාණය වැඩි වෙනවා. පොලිෂ් කරනකොට ඇට කැඩිලා යන ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ ගුණාත්මක භාවය ආයන සුහුණු සහල් ඇතිවීමේ ප්‍රතිශතය කැඩෙන හාල් වලට කියන සුණු සහල් කියලා. මේ සුණු සහල් ඇතිවීමේ ප්‍රතිශතය වැඩි වීම සිදු වෙනවා. ඉතින් මේ අස්සරණ නියමිත කාලයට පෙර අස්සරණ නෙලීමෙනුත් හානි වෙනවා. નિયમિત කාලය පහු කරලා අස්සරණ නෙලීමෙනුත් හානි වෙනවා. ඒ නිසා අපි හරිම දවස බලලා හරියට අස්සරණ නෙලන්න. හරිම වෙලාව බලලා හරියට අස්සරණ නෙලීම සිදු කරන්න ඕනේ. ඉතින් මෙතනදී අපි යන ප්‍රධානම දේ තමයි එතකොට අපි කරන්න ඕන හරියටම අස්සරණ නෙලීමේ විතර අස්සරණ නෙලීම කියන කොටස අපි කතා කරනවා. නිවැරදිව අස්සරණ නෙලන කාලය තීරණය කරන්නේ කොහොමද කියලා. අස්සරණ නෙලන කාලය තීරණය කිරීම පහ සාධක බලන්න පුළුවන්. වී බල පරිණර්දර්ශකය බලලා අපිට අස්සරණ නෙලීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම අපි තව ටිකක් ගන්නවා පරිණර්දර්ශකය කියන එක අපිට බලලා ගොවින්න නිතරම දන්නවා මේ වල ගොවිනුත් බලන්නේ මේ පරිණර්දර්ශකයම තමයි. එහෙම නැත්නම් අපිට තාක්ෂණික ක්‍රමවේදයක් විදියට තෙතමනය පරීක්ෂා කරලා බලලා වී ඇටවල තැන් වලින් අරගෙන තෙතමන ප්‍රතිශතය පරීක්ෂා කරලා බලලා අපිට අස්සරණ නෙලන අවස්ථාව තීරණය කරන්න පුළුවන්. ඒක ඊට වඩා ඔය පරිණර්දර්ශකය බලනවා වගේම තවත් භාවිතා කරන්න පුළුවන් ක්‍රමවේදයක්. ඒ වගේම තව පාවිච්චි කරන්න පුළුවන් වැඩක් තමයි පුෂ්ප මූලාකෘති හට ගැනීමෙන් පසු පුෂ්ප මූලාකෘති හට ගන්නවා කියලා කියන්නේ අර මල ඔය අර සරලවම කියනවා නම් ගොයන් කුඹුරු එක වැඩ කරපු කට්ටිය නම් දන්නවා අර හීම් බණ්ඩි මහ බණ්ඩි කියලා කියනවා. අර බණ්ඩිය ඇති වෙන්න පටන් ගත්ත හීම් බණ්ඩිය ඇති වෙන්න පටන් ගත්තා ගොයමේ හීම් බණ්ඩිය ඇති වෙනවා කියලා කියන කාලේ කියන්නේ මල පිපෙන්න පටන් ගන්නවා. මල ඇති වෙන්න පටන් ගන්නවා. බී ගහේ ලොකු වෙලා සාමාන්‍යයෙන් බී ගහේ මලක් හට ගන්නවා. ඒ මල තමයි පරාගණය වෙලා ඇට පරාගණය වුණාට පස්සේ වී ඇට නිර්මාණය වීම සිදු වෙන්නේ. ඉතින් ඒ වී ඇට හැදෙන්න කලින් අර මලක් ඇවිල්ලා මල පරාගණය වෙන්න ඕනේ. අන්නේ මල ආරම්භ වන්න පුළුවන්
ආරම්භ වන පළමු අවස්ථාව තමයි අපි කියන්නේ පුෂ්ප මූලාකෘති හට ගන්නවා. කියන්නේ මල හට ගන්න පටන් ගන්න අවස්ථාව තමයි පුෂ්ප මූලාකෘති හට ගැනීම. කියන්නේ අපි කියන සරලම අර හීන් බණ්ඩි අවස්ථාව කියන එක තමයි ගොවියෝ කියන හීන් බණ්ඩි කියලා. මෙන්න මේ අවස්ථාව. ඒ දවසේ ඉඳන් අපිට දවස් ගණින්න පුළුවන්. මේකේ ඉඳන් දවස් ගන්න බලන ඉවරලා සාමාන්‍යයෙන් අස්සනු නෙලීම සඳහා ඒ කියන්නේ හරියටම මේ මල හටගත්ත කාලේ ඉඳන් යම් කාලයක් තුලදී අපිට සාමාන්‍යයෙන් කියන මාස දෙකක් වගේ කාල සීමාවක් වතාම් පස්සේ සාමාන්‍ය මාස 3මාරක වී ප්‍රභේදයක් ගත්තොත් ඔයාලා උලුකොට දන්නේ නැත්නම් උලුකොට හිතන්න එපා. වී ගැන දන්නේ නැත්නම් අපි වී ගැස් කරන දන්නේ එමය කියලා. සාමාන්‍ය මාස සරල වැඩිපුර භෝග තියෙන මාස 3මාර මාස 3 කියන්නේ අඩුවෙන් තියෙන වී වර්ග තියෙනවා. මාස 3මාර මාස 4ක වගේ වී ප්‍රභේද තියෙන. කියන්නේ මුළු භෝගයේ ආයු කාලය මාස 3මාර මාස 3 මාස 4මාර එහෙම තමයි වැඩිපුර වී ප්‍රභේද තියෙන්නේ. ඒකේ වැඩිපුරම වී වර්ග තියෙන මාස 3මාරක වගේ කාලයක්. මේ මාස 3මාරේ වී ප්‍රභේදයක් අපි මේ වගා කරලා තිබ්බොත් ඒකේ සාමාන්‍යයෙන් අර ගහ වර්ධනය වෙලා ලොකු වෙලා ඒකේ මල් හට ගන්නා පුෂ්ප මූලාකෘතිය හැට ගන්නවා මාස 1මාරකේ. කියන්නේ දවස් 45කින් වගේ. මෙහෙම හටගත්තායින් පස්සේ ඉඳන් සාමාන්‍ය ගහක මේ මාස 45ක දවස් 45කින් මල හටගත්ත දවසේ ඉඳන් එතන ඉඳන් හරියටම මාස දෙකකින් අපිට අස්වනු නෙලීම සිදු කරන්න පුළුවන්. දෙක ආසන්න දවස් අපි සාමාන්‍ය කියලා දින 60ත් 65ක් වගේ කාලයක් ඇතුළත අස්වනු නෙලන්න පුළුවන්. ඒකට කියන්නේ මුල් දවස් 45යි කියන්නේ මාස 1මාරයි අතන මාස 2යි මාස 3මාරයි. එහෙම තමයි මාස 3මාර වී ප්‍රභේදය හැල්ලා තියෙන්නේ. මල හටගත්ත වෙලාවේ ඉඳන් මේ මල ලොකු වෙලා මල පීදිලා එක පරාගණය වෙලා වී අට කරල් අට හටගෙන යට ඝන වෙලා ඒ වයින් අස්වනු නෙලන අවස්ථාවට එන්න තව මාස දෙකක කාලයක් යනවා. අන්න එතකොට මේ මල් හට ගන්න පුළුවන් අවස්ථාවේ ඉඳන් ආපු දවසේ ඉඳන් අපි කැලෙන්ඩරයක් කරන් මාක් කරලා තිබ්බොත් මෙන්න මල් බණ්ඩි අවස්ථාව නැත්නම් මල් හටගත්ත දවස එතන ඉඳන් දවස් 60ක් 65ක් අතර කාලයක්. කියන්නේ ඒක වෙනස් වෙනවා. දවස් 60 තමයි සාමාන්‍ය පරිසරයේ තියෙන දේශගුණික තත්ත්වය මත වියලි කාලයේදී දවස් 60න් එක් කරන්න පුළුවන්. ඒක තෙත වුණොත් ඒ කියන්නේ වැස්සක් එහෙම වුණොත් සාමාන්‍ය වී කරල් වේලෙන්න අවුව තියෙන්න ඕනේ. කරල් පැහෙන්න හොඳ අවුවක් වැටෙන්න ඕනේ. මේ අවුව වැටෙන්න දීලා අපි සාමාන්‍ය එක දවස් 65 දී අස්වනු නෙලීම හොඳ මට්ටමක තියෙන. ඒතර අපිට ආසන්න වශයෙන් දවසක් තීරණය කරන්න පුළුවන්. මාස දෙකක් එහාට ගිහලා මේ කාලයේදී අපිට අස්වනු නෙලීම සිදු කරන්න පුළුවන් කියලා. අන්න ඒ විදිහට අස්වනු නෙලන කාලය තීරණය කරන්න බලපාන ප්‍රධාන සාධක කිහිපයක් තියෙනවා. වී බල පරිණත දර්ශකය තෙතමන ප්‍රතිශතය මෙන්නලක් කරන්න පුළුවන්. පුෂ්ප මූලාකෘති හට ගැනීමෙන් පසු දින ගණන ගැනීම හරහා මේ වැඩේ කරන්න පුළුවන්. අදට අපි කතා කරමු කොහොමද මේවා මනින්නේ කියලා. මොකද මේ වී වල පරිණත දර්ශකය කියන්නේ. වී වල පරිණත දර්ශකය කියලා අපි සාමාන්‍ය හඳුනන්නේ වී අස්වනු නෙලීමේදී පරිණත දර්ශකය ලෙස පාතයව ගන්න පුළුවන්. වී කරලේ තියෙන බීජ වලින් ඇට වලින් පැසුණු බීජ සංඛ්‍යාව බලලා ඉවරලා අපිට පරිණත දර්ශකය නැත්නම් පරිණත අවස්ථාව හඳුනා ගන්න පුළුවන්. පරිණත දර්ශකය කියලා කියනවා. පරිණත අවස්ථාව හඳුනා ගන්න පුළුවන් මට්ටම කියන එකට වී කරලක ඇති පැසුණු ඇට සංඛ්‍යාව බලලා වී කරලේ බීජ වලින් 85ක් 90ක් කහ පාට වෙලා ඝන වෙලා ඇති අවස්ථාවේ අස්වනු නෙලීම සිදු කරන්නේ. වී කරලේ තියෙන බීජ වලින් 85ක් 90ක් වෙලා කහ පාට වෙලා ඝන වෙලා තියෙන අවස්ථාවේ ඔය අස්වනු නෙලීම කියන ක්‍රියාවලිය අපිට සිදු කරන්න පුළුවන්. නෙලීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම කරන්න පුළුවන් දේ දැක්කට අපිට අස්වනු නෙලීම සිදු කරන්න පරිණත දර්ශකය බලනවා. පරිණත දර්ශකයේ විදියට කරන වැඩේ තමයි ශ්‍රේෂ්ඨ කියලා ගොඩක් වෙලාවට ගොවියෝ හත්යෝ කරන්නේ මේ වැඩේ තමයි. ගොවියෝ කරන්නේ මේක තමයි. කරල් වල තනින් තන ශ්‍රේෂ්ඨය පුරාය විදලා බලනවා. මේ තියෙන හැම කරලකම 85ක් 90ක් තියෙන කෙනෙකුට උඩම තමයි හොඳටම මෝරපු ඇට තියෙන්නේ. පහළට යනකොට තමයි පස්සේ මෝරණ ඇට තියෙන්නේ. ඒ කියන්නේ මම කියවනේ උඩම තමයි මල් පිපිල ඉවරලා අලුත් ඇට ඇති වෙන්නේ. පල්ලෙහා තමයි පසු කාලීනව ආපු මල් වලින් ඇට හට ගන්න. ඒතකොට අර ලපටි කර ඇට තියෙන්නේ පල්ලෙහා. උතර මෝරපු ඇට තමයි උඩ තියෙන්නේ.
පල්ලෙහාටත් එක්කවත් අරලා අල්ලලා බලලා අපි බලනවා මේ කරලෙන් 85ක් 90ක් විතර හොඳට මෝරලා තියෙනවාද කියලා. ඔය වී කරල වල බීජ වලින් 85ක් 90ක් මෝරලා තියෙනවා. ඉතින් අපි රැන්ඩම්ලි තැන් වලට ගිහිල්ලා තැන් වල ශේෂ්ඨයේ තියෙන කරල් වලින් බලනවා මෙහෙම 85 90ක් වෙලා තියෙනවාද කියලා. ඉතින් ඒක අල්ලලා බලලා අපිට මේ මට්ටම තියෙනවා නම් මට්ටමේ තියෙනවා නම් අන්න අපිට පුළුවන් අස්වනු නෙලීම සිදු කරන්න. ඔක තමයි සරල වශයෙන්ම කොයි මහත්යෝ කරන්නේ. ලේසි වැඩ. එකෙන් කරනවා මේ මට්ටමේ තියෙනවා. අපිට පුළුවන් යම් තාක්ෂණික ක්‍රමවේදයකුත් පාවිච්චි කරලා මේ වැඩේ කරන්න. මොනවා වීවල තෙතමන ප්‍රතිශතය මැනීම සිදු කරනවා. තෙතමන ප්‍රතිශතය කියන්නේ සාමාන්‍යයෙන් කරන්නේ බීජ කාලා අර පැහිලා ඝන වෙලා තද වෙනකොට මොනකොට ජලය වාෂ්ප වෙලා හයි වෙන එක නෙවෙන්නේ. නේ ජල ප්‍රතිශතය තමයි ක්‍රමානුකූලව අඩු වෙන්නේ. ඉතින් අපිට පුළුවන් මේ වී කරලේ ඇටවල තියෙන තෙතමන ප්‍රතිශතය බලන්න. එතකොට අපි කරන වැඩේ තමයි බී බීජවල තෙතිප්‍රම ප්‍රතිශතය 18ක් 20ක් අතර ඇති විට අස්වනු නෙලා ගැනීමෙන් පසු අස්වනු හානිය අවම කරගන්න. මේ කියන්නේ සාමාන්‍ය හෙඩ් ඩ්‍රයි සීල්ඩ් එක අපි තමයි වැඩි කරගන්නේ. අර පිරුණුවට සහිත සාල් අස්වැන්නේ ප්‍රතිශතය තමයි වැඩි කරගන්න ඕනේ. පිරුණුවට සහිත සාල් අස්වැන්නේ ප්‍රතිශතය වැඩි වෙන විදියට අස්වනු නෙලා ගැනීම සිදු කරන්න පුළුවන්. අස්වැන්නේ තියෙන ප්‍රතිශතය සාමාන්‍යයෙන් තෙතමන ප්‍රතිශතය ජල ප්‍රතිශතය 18ක් 20ක් අතර කාලයේදී අස්වැන්න නෙලීම සිදු කරොත් අවස්ථාවේදී සාමාන්‍යයෙන් උපරිම අස්වැන්නක් වැඩි අස්වැන්නක් හෙඩ් ඩ්‍රයි සීල් එක 70ක් වගේ ලොකු අගයක් ලබා ගන්න පුළුවන් කියලා වාගෙන තියෙනවා. වැඩි අස්වැන්නකට යන්න පුළුවන් කියලා හානි අවම වන අවස්ථාවක් කියලා හඳුන්වනවා. ජල ප්‍රතිශතය 18ක් 20ක් වෙනවා. ඒ ජල ප්‍රතිශතය 18 20 කියන්නේ 22ට 24 වගේ වැඩි අගයක් තිබ්බත් අවම වෙනවා අඩු වෙනවා. පේනවද? මෙයාගේ එන්න මේ ක්‍රමානුකූලව අඩු වෙලා යනවා. අඩු වෙනවා. ඒ කියන්නේ තෙතමනය වැඩි වුණොත් කැඩිලා පස්සේ හානි වෙන කැඩෙනකොට කොටනකොට හානි වෙලා යනවා. ජල ප්‍රතිශතය අඩු වුණා. ජල ප්‍රතිශතය අඩු වෙනවා කියලා කියන්නේ ක්ෂේත්‍රයේ වැඩිපුර වේලීමට ලක් වුණා. වැඩිපුර වේලීමට කරනවා අපි කියනවා භාෂාවෙන් කුඹුරු භාෂාවෙන් පැහිකාර වෙනවා. අපේ නිවැරදි අවස්ථාව ගන්න බැරිව පැහිකාර වෙනවා කියලා. අතට ඔයාලා පැහිකාර වෙනවා කියලා විභාගෙ ලියන්න යන්න එපා. નિયમિત අවස්ථාවේ අස්වනු නෙලන්න බැරි වුණා. වී කරල් ශේෂ්ත්‍රයම වේලෙනවා. වේලුණාමත් ඔය හෙඩ් ඩ්‍රයි සීල්ඩ් එක ඒ කියන්නේ ජල ප්‍රතිශතය මේ 10 12 14 16 වගේ තව අඩු වෙනවා. තව ශේෂ්ත්‍රයම අඩු වුණොත් එහෙම එතනදී හෙඩ් ඩ්‍රයි සීල්ඩ් එක අඩු වෙනවා. පිරුණුවට සහිත සහල් ඇස්වැන්නේ ප්‍රතිශතය අඩු වීමට ලක් වෙනවා. ඉතින් ඒක නිසා සාමාන්‍යයෙන් කියනවා වී වල තෙතමන ප්‍රතිශතය 18 20 වන මට්ටමේ අපිට කියන්න පුළුවන් මොයිස්චර් මීටර් කියනවා. මොයිස්චර් මීටරයක් ප්‍රයෝගී කරගෙන ශේෂ්ත්‍රයේ තැන් වලින් සාම්පල් අරගෙන ඒ වගේ බී වල තෙතමන ප්‍රතිශතය මයින්ඩ් පුළුවන් මේ ප්‍රතිශතය 18ක් 20ක් අතර තියෙනවා නම් ඒ වයින් අන්න උපරිම අස්වැන්නකට යන්න පුළුවන් කියලා අපිට කියනවා. ඒ වගේම කරන වැඩක් තමයි අපිට ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවානේ. බී වල පරණ දර්ශකය කියලා මේ විදිහට 85 90 මට්ටමකට කහ වෙලා ඝන වෙලා තියෙනවා නම් අස්වැන්න නෙලන්න පුළුවන්. තෙතමන ප්‍රතිශතය මැල්ලන් 100 ප්‍රතිශතය 18ක් 20 අතර අස්වැන්න නෙලීම සිදු කරන්න පුළුවන්. පුෂ්ප මූලාකෘති හට ගැනීමෙන් පසු දින ගණන් කරලත් මේ වැඩේ කරන්න පුළුවන්. මම ඉස්සෙල්ලත් කතා කරා කිව්වා අර පුෂ්ප මූලාකෘති ඇතිවීම බව දින ගණන ගැනීම පසු නෙලන කාලය තීරණය කරන්න පුළුවන්. මේ බී වර්ගය අනුව වෙනස් වෙනවා කියලා කියනවා. වියලි කාලයේදී පුෂ්ප මූලාකෘති ඇති විට දින 60ත් 65ත් අස්වැන්න නෙලිය හැකිය කියලා. පුෂ්ප මූලාකෘති හටගෙන දින 60ත් 65ත් අතර කාලයකදී 60ත් 65 අතර අස්වැන්න නෙලිය හැකිය. වර්ෂා කාලෙදී මේ මීට වඩා දින කිහිපයක් වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර වී වේලෙන්න ඕනේ. අවු වැටලා වී කරල්ල තියෙන ජලය වාෂ්ප වෙලා පැහැෙන එක තමයි අපි පැහැෙනවා. ඒ රන්වන් කර සින්දුවටක් කියන රන්වන් කරලින් බර වීල රන්වන් මොකක්ද මන් දන්නේ සින්දුවක් තියවනේ. රන්නන් පාටින් තමයි කොහොම හරි අර කරල් බර වෙන්න ඕනේ කියලා තියෙන. ඒ කියන්නේ කහ පාට වෙලා රන්නන් පාට වෙනකම් වී වේලෙන්න ඕනේ ශේෂ්ත්‍රයේම. කියන්නේ සාමාන්‍යයෙන් ඝන වෙලා කහ පාට වෙනකම් පොඩ්ඩක් වේලෙන්න ඕනේ. ඒ ජලය වාෂ්ප වෙන එක තමයි ඇටේ හයි වෙනවා කියලා කියන්නේ. ජලය වාෂ්ප වෙවි ඇටේ හයි වෙනවා. හයි වෙන ලක් වෙනවා. ඒක වෙන්න වර්ෂාක වැස්සක් තිබ්බොත් බාධා ඇති වෙන්න පුළුවන් හින්දා වැසි කාලයේදී මේක දවස් ගන්න පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් දින 60ත් 65ක් කාලයේදී අපිට අස්වැන්න නෙලීම සිදු කරන්න පුළුවන්. අන්න ඒක අපිට කැලෙන්ඩරයක් අරගෙන මාක් කරලා තිබ්බොත් ඒ ආසන්න කාලයේදී බලලා
අපිට මේකත් බලලා ඕනනම් අපේ සාමාන්‍ය දන්න දේ තමයි මේ පරණ දර්ශකයේ බලලා view කරලා තියෙන ඇට වලින් 85ක් 90ක් ගණන් වෙලා තියෙනවා කියලා බලලා ඒක ආශ්‍රයෙන් අපිට පුළුවන් මෙන්න මේ අස්සනු නෙලන කාලය තීරණය කිරීම සිදු කරන්න. ඔන්න දැන් හරිම වැඩේ තෝරගත්තා. දැන් අන්න අස්සනු කාලය නෙලන කාලය තීරණය. ඒක තමයි මුලින්ම දැනගන්න ඕනේ ප්‍රධානම වැඩේ. අස්සනු නෙලීමේදී වෙන්න කරන්න ඕනේ ප්‍රධානම වැඩේ තමයි අස්සනු නෙලන කාලය හරියටම තීරණය කරන්න ඕනේ. ඒ කියන්නේ නෙලන්න ඕනේ මොන දවස්ද කියලා හරියටම හඳුනා ගන්න ඕනේ. ඒක තමයි ප්‍රධානම වැඩේ. ලපටියෙන් අස්සනු නෙලුවා අපි පසු අස්සනු ක්‍රියාකාරම් කොච්චරවත් වැඩක් නැහැ. අප කියන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ හෙඩ්රයිස් ෆීල්ඩ් එක අර පිරුණු වැඩ සයිද සාහලස් වෙන්නේ ප්‍රසතිය කියන එක අවම වෙනවා අඩු වෙනවා. වැඩිපුර ශේෂ්ත්‍රයේ තහි කර වෙනකන් තියලා අස්සනු නෙලුවා වැඩක් නැහැ. එහෙම කරත් අර අවසාන තියෙන හෙඩ්රයිස් ෆීල්ඩ් එක අඩු වෙනවා. VIBට කැඩලා යනවා. අවසානයේදී සාල් බවට පත් කරනකොට අප තියන ප්‍රමාණය වැඩි වෙනවා. ඒක නිසා නිවැරදිම අවස්ථාවේ අස්සනු නෙලුවොත් අපිට පුළුවන් වැඩි සහල් ප්‍රමාණයක් ලබා ගන්න. වැඩි සහල් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් වෙන V හදලා තිබ්බොත් V වලට හොඳ මිලක් ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඒක නිසා අපි කරන්න ඕන ප්‍රධානම දේ තමයි හොඳ නිවැරදි අවස්ථාව හඳුනා ගන්න ඕනේ. ඒ සඳහා පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමවේද තුනක් අපි මෙතනදී කතා වෙනවා. V වල පරණ දර්ශකයේ බලලා ඒ වැඩේ කරගන්නත් පුළුවන්. තෙතමන ප්‍රශ්නතේ මැනලා වැඩේ කරගන්නත් පුළුවන්. පුෂ්ප මූලාකෘති හට ගැනීම වල දින ගන්න ගන්නලා ඔය වැඩේ කරගන්නත් පුළුවන්. පුළුවන් නම් ඔය තුනම දාලා හරිම දවස් හඳුනා ගන්නවන්න පුළුවන්. ඉතින් අපි අවස්ථා කිහිපයක් අපරන්න පුළුවන්. ඒ හැම භෝගයකටම මේ විදිහට තියෙනවා. හරියටම දවස් හඳුනා ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන් ක්‍රියාමාර්ග කිහිපයක්. ඉතින් මේකෙත් V වල තියෙනවා මේ විදිහට අස්සනු නෙලන්න ඕන හොඳම අවස්ථාව හඳුනා ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන් ක්‍රියාමාර්ග කිහිපයක්. අපිට ජල ප්‍රසතයෙන් තෙතමන ප්‍රසතේ බලලා 18 19 දී 18 20 අතර දී අස්සනු නෙලීම සිදු කරන්න පුළුවන්. පරණ දර්ශකයේ විදිහට කරල් වලින් 85ක් 90ක් කහ පාට වෙලා ගන්න වෙන අවස්ථා අස්සනු නෙලන්නත් පුළුවන්. පුෂ මූලාකෘති හට ගැනීමෙන් පසු දින 60 65 අතර අස්සනු නෙලීම සිදු කරන්නත් පුළුවන්. ඒ විදිහට දවස් ගැනීමෙන් අපිට අස්සනු නෙලීම සිදු කරන්න. අන්න අස්සනු නෙලන්න පුළුවන් සුදුසුම අවස්ථාවන් අපි තීරණය කරගෙන ඉවරයි. දැන් අපි දන්නවා අස්සනු නෙලන්න ඕන හදම අවස්ථාව. මේ අවස්ථාවේ අස්සනු නෙලීම අපි දැන් මේ අවස්ථාවට ඇවිල්ලා කුඹුරක් කරනවා කියලා හිතේ තියාගෙන මේක බලන්න. ඊට දන්නවා අන්න දැන් ඔයාගේ අස්සනු නෙලන අවස්ථාව ඇවිල්ලා හරියට. දැන් ඔයා හඳුනගෙන ඉවරයි ඔයාගේ කුඹුරේ අස්සනු නෙලන්න ඕන අවස්ථාව හඳුනගෙන ඉවරයි. මේ අවස්ථාවේ අස්සනු නෙලුවා නම් ඔන්න ඔයාට හොඳ අස්වැන්නක් ගන්නත් පුළුවන්. අර හෙඩ්රයිස් ෂීල්ඩ් එක උපරිම. දැන් අස්සනු නෙලන්න තියෙන්නේ. අපි දැන් බලන්න ඕනේ කොහොමද මම මේක අස්සනු නෙලන්නේ හෙඩ්රයිස් ෂීල්ඩ් එක වැඩි වෙන විදිහට මම මේක කපා ගන්නත් ඕන. ඔන්න අපි යනවා කොහොමද කපන්නේ කියලා. ඔන්න අස්සනු නෙලීමේ ක්‍රියාකාරය. එනවා අස්සනු නෙලන්න. අස්සනු නෙලීමේ ප්‍රධාන ක්‍රියාකාරකම් තුනක් වෙනවා. ගොයම් කපන්න ඕනේ, කොළ මඩින්න ඕනේ, බී පිරිසිදු කරන්න ඕනේ. අපි කලිනුත් කිව්වා ගොයම් කපන්න ඕනේ. ගොයම් ගහේනේ තියෙන්නේ වී කරල් ඇවිල්ලා. ඒතර අපි ඔයාලා දැකලා යන්නේ කොහෙවත් කරලා කපාගෙන යනවා ගොයම් ගස්වල. ගොයම් ගස්වල කරලා කපාගෙන යන්නේ නැහැ. ගස් පිටින්ම තමයි කපන්නේ. කපලා ඒවයි කොළ මඩල ඉවරලා කොළ ඉවත් කරලා කරල් ටික කරල් වලින් ඇට වෙන් කරලා ඇට ටික වෙන් කර ගන්නවා. ඊට පස්සේ ඒවා පිරිසිදු කරලා යට තමයි අපි වියලීමට ලක් කරන්නේ. ඔන්නෝම වැඩ තුනක් කරන්න වෙනවා. ගොයම් කැපීම, කොළ මැඩීම, පිරිසිදු කිරීම කියලා වැඩ තුනක් කරගන්න වෙනවා. එහෙනම් අපි බලමු අර හෙඩ්රයිස් ෂීල්ඩ් එක වැඩි වෙන විදියට. පසු අස්සනු හානිය අවම වෙන විදියට. එහෙම නැත්නම් හෙඩ්රයිස් ෂීල්ඩ් එක වැඩි වෙන විදියට. පිරුණු වැඩ සහිත සාල් අස්වැන්නේ ප්‍රසතිය වැඩි වෙන විදියට කොහොමද මේ වැඩ තුන කරගන්නේ? හානි වෙන ප්‍රමාණය අවම වෙන විදියට කොහොමද මේ වැඩ තුන කරගන්නේ? මෙතනදී අපි කරනවා ගොයම් කැපීම සිදු කරනවා. පරිණත වීක අපි සාමාන්‍ය මුලින්ම කරන්න ඕනේ ගොයම් කැපීම. ගොයම් කපනවා අපි ගන්නේ පරිණත වී කරල් ඉපැනැල්ල සමග පොළොවට තරමක් ඉහළින් කපා ගැනීම ගොයම් කැපීම ලෙසයි. ගොයම් කපනවා කියලා අපි කියන්නේ ගහත් එක්ක තමයි කපන්නේ. ඉපැනැල්ල කියලා කියන්නේ පොළොවේ තියෙන මුලත් එක්ක ඉස්සරහා උඩට ඇවිල්ලා තියෙන කඳේට චුට්ටක් ඉහළින් චුට්ටක් තියෙන්න දැකලා තියෙනවනේ ගොයම් කපලා තියෙන කුෂේෂ පොඩ්ඩක් ඉතුරු වෙන්න අපි පල්ලෙහැයින්ම කපනවා. මැෂින් එකෙන් කැපුවත් ඒ විදිහට පල්ලෙහැයින් කපනවා. මුලින්ම කපලා ගන්න නැහැ, ගලවලා ගන්නෙත් නැහැ. අපි කපන එක කරන්නේ. අපි කරන වැඩේ තමයි ඉපනැල්ල කියලා කියන්නේ අන්තිමට යට ඉතුරු වෙලා තියෙන පොඩි කොටස. ඒ පල්ලෙහැයින් කොටසක් ඉතුරු වෙන මුලත් එක්ක චුට්ටක් ඉතුරු වෙන්න තියලා උඩින් ගහත් එක්කම වී කරල් ටික ඔක්කොම කපලා ගන්නවා. අන්න ඒකට තමයි අපි කියන්නේ ගොයම් කැපීම කියලා.
ගොයන් කැපීමේදී අපිට ප්‍රධාන ආකාර දෙකකට කරන්න පුළුවන්. ඉස්සර ඉඳන්ම තිබ්බ ක්‍රමවේදය තමයි දෑකැත්තක් භාවිතා කරලා ගොයන් කපනවා. මිනිස්ත්‍රමය පාවිච්චි කරලා අතින් ගොයන් කැපීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම අපිට කරන්න පුළුවන් යන්ත්‍ර මගින් ගොයන් කැපීම සිදු කරන්න. යන්ත්‍ර මගින් ගොයන් කැපීම සිදු කරන්න පුළුවන්. ප්‍රමාණයෙන් කුඩා කුඹුරු ඉඩම් වල ගොයන් කැපීමට සඳහා ලේසිම ක්‍රමවේදය තමයි තාමත් පාවිච්චි කරනවා දෑකැත්තක් පාවිච්චි කරලා ගොයන් කැපීම සඳහා භාවිත කරනවා. ඉතින් මේ කාර්යක්ෂමතාවය අඩුයි ලොකු කුඹුරු වල පාවිච්චි කරන්න බෑ. මිනිස් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ලොකු ශේෂ්ත්‍රයක අක්කර ගානක අපිට ගොයන් කපන්න ගියොත් එimhe ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඒක නිසා වර්තමානයේ වෙනකොට අර ඉක්මනින් අස්වනු නෙලා ගන්න විවිධ ක්‍රමවේද වලට ගියා. ඒ ක්‍රමවේදයේදී අපිට ආවා විවිධ යන්ත්‍ර පාවිච්චි කරලා අස්වනු නෙලන්න පටන් ගත්තා. යන්ත්‍ර පාවිච්චි කරලා අස්වනු නෙලනකොට ගිය වැඩේ තමයි එහෙම ආපු තැන්වල ආපු යන්ත්‍ර කිහිපයක් ගැන අපි කතා කරනවා. රීපර් කියන රීපරය ආවා. ඔයාලා දැකලා ඇති සාමාන්‍ය ඉස්සරත් පාවිච්චි කරන උපකරණයක් තමයි රීපරය. කියලා උපකරණයක් තියෙනවා රීපර් කියලා ඉවරලා මේකේ තියෙන්නේ මේ තලයක්. මේ තියෙන සංයුක්ත අස්වනු නෙලන යන්ත්‍රේ එන්න කලින් ආපු උපකරණයක් තමයි රීපරය කියන්නේ මේ තලයකින් තලයක් විතරයි තියෙන්නේ. පිටිපස්සේ යන ට්‍රැක්ටරය වගේ එන්ජින් එක රෝද කීපයක් තියෙනවා. අපි මේකෙන් අරගෙන ශේෂ්ත්‍රයේ කපාගෙන යනකොට මේ පල්ලෙහා තියෙන මේ තලෙන් ගොයන් කැපිලා ඉවර වෙලා එක පැත්තකට තල්ලු වෙලා මේ උඩ තියෙන දැති වලින් කරන්නේ තුන් ටික තල්ලු කරන එක තල්ලු කරලා එක පැත්තකට වැටෙන්න සලස්ස. කපලා ඔක්කොම ටික එකතු කරලා එක පැත්තකට වැටෙන්න සලස්ස ගන්න එක. ඒ ශේෂ්ත්‍රයේම තමයි ගොයන් වැටෙන්නේ. ඒ වගේම කරන වැඩේ තමයි ඊට පස්සේ ආපු ප්‍රධානම එකක් තමයි සංයුක්ත අස්වනු නෙලනය. සංයුක්ත අස්වනු නෙලනය යන්නේ නැත්නම් කම්බයින් හාවස්ටර්. වර්තමානයේ තියෙන සංයුක්ත අස්වනු නෙලන යන්ත්‍ර. සංයුක්ත අස්වනු නෙලන යන්ත්‍ර තමයි වර්තමානයේ දකින්න හම්බ වෙන්නේ. ඉතින් මෙන්න මේ සංයුක්ත අස්වනු නෙලන යන්ත්‍ර ගත්තායින් පස්සේ මේ සංයුක්ත අස්වනු නෙලන යන්ත්‍රයක රූප සටහනක් තමයි ඔයාලට මෙතන පේන්න තියෙන්නේ. සංයුක්ත අස්වනු නෙලන යන්ත්‍ර මේවා ඔයාලා දැකලා සමහර ශේෂ්ත්‍රය ගොයන් කපනකොට යනවා මෙන්න මේ තියෙන එකේ. මේකෙත් ඒ තලයම තමයි තියෙන්නේ. ඉතින් මේක ඉස්සරහට යන ගමන් මේ ඉස්සරහා තියෙන දැතිරෝධ තලය තියෙනවා. ඒක උපකාරී වෙන්නේ අර ගොයන් ගස් ටික මේ තියෙන තලයට ලං කරලා දෙන එක. ඒ කියන්නේ මෙහෙම උඩින් කැරකෙනකොට ඒ ගොයන් ගස්සේ තල්ලු කරගෙන එනවා. මෙහෙම ඉස්සරහින් තියා ගොයන් ගස්සේ තල්ලු කරගෙන මේ ගහට ලං කරලා දෙනවා. තලයට ලං කරලා දෙනවා. තලෙන් කපල ඉවර වෙලා ඒව හේමම තල්ලු කරලා මේ ඇතේ රෝලර් එකට දානවා. ඒ රෝලරෙන් තල්ලු වෙලා ඇතුළට ගිහිල්ලා මේ ඇතුලේ වැදිලා වී ඇට ටික විතරක් වෙන් වෙලා වී ඇට වෙනම පැත්තකින් එකතු වෙනවා. ඊට පස්සේ ඒවා අපිට වෙන් කර ගැනීම සිදු කරන්න පුළුවන්. වී කවර වලට පුරව ගැනීම සිදු කරන්න පුළුවන්. ඉතින් මේක මේ වගේ නෙලන යන්ත්‍රයකට තමයි අපි කියන්නේ සංයුක්ත අස්වනු නෙලන යන්ත්‍ර කියලා. මේ කම්බයින් හාවස්ටර් නැත්නම් සංයුක්ත අස්වනු නෙලන. අර ඔයාලගේ කාලේ ඔයාලා කියන්නේ අර භූතයා කියන්නේ. භූතය අර සුනාමි නෙමෙයි. සුනාමි කියන්නේ වෙන එකක්. මම පස්සේ කියන්න සුනාමි කියන්නේ මොකද්ද කියලා. අර භූතයා කියන්නේ මේකට තමයි. භූතයා කියන්නේ මේකට නෙමෙයි. ඔයගොල්ලෝගේ පැත්තේ ඔයගොල්ලෝ නිතර දකින්න හැම මේ භූතය තමයි මේකට භූතයක් කියනවා. මේ වගේම තව ටිකක් මේට ලොකු මැෂින් එකක් තියෙනවා. ඒකට තමයි ඇත්තම භූතයා කියලා කිව්වේ. ලොකු එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලා දැකලා ඉතින් අනුරාධපුරයේ පොළොන්නරුව පැතිවල අම්පාර වගේ පැතිවල ගොයන් කපනවා නම් දැකලා තියෙනවා. මේ වගේ වනේ මේ පැත්තේ සාමාන්‍යයෙන් මේ පැතිවල මේ ගම්පහපැගේ පැති ගත්තාන් පස්සේ ඒවයි තියෙන පොඩි කුඹුරුනේ. අර වගේ තියෙන අක්කර ගානක් එක දිගට තැනිතලා වගේ තියෙන කුඹුරු වල කපන්න පුළුවන්. ඊට වඩා කාර්යක්ෂම උපකරණයක් විදිහට තියෙනවා. රෝද වලින් යන්න පුළුවන්. ට්‍රැක්ටර් එක ලොකු හදාගත්ත ලොකු උපකරණයක් තියෙනවා. ඒක මේ වගේම තියෙන සංයුක්ත අස්වනු නෙලන මේ වැඩම තමයි වෙන්නේ ඒකෙත්. ඒක අර රෝද වලින් දුවන එක විතරයි වෙනසක් තියෙන්නේ. ඒකට තමයි ඒක ලොකුයි මේට වඩා. ඒ ලොකුවට තිබ්බ උපකරණය තමයි භූතයා වුනේ. ඒක තමයි ඒ කාලේදී මිනිස්සු භූතයා කියන්නේ. ඒකට භූතයා කියලා කිව්වට මේකටත් ඒ එකම ආපු එකක් තමයි මේ සාමාන්‍ය පොඩි ශේෂ්ත්‍ර වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ උපකරණයක් විදිහට ආපු එක. මේකටත් භූතයා කියලාම තමයි කියුවේ. ඔය දෙන්න භූතයෝ විදිහට ඉන්නවා. ඒතර කවදාවත් මේ විභාග පේපරේ භූතයා කියලා යන්න එපා. භූතයා කියලා කියලා ලකුණු දෙන්නේ නැහැ. මේකට කියන්නේ සංයුක්ත අස්වනු නෙලන යන්ත්‍රය නැත්නම් කම්බයින් හාවස්ටර් කියන එක. මේකෙන් කරන්න පුළුවන් වැඩක් කීපයක් තියෙනවා. ගොයන් ටික කපලා අර හැසිරවීම කියන ඇතුළට අරගෙන කොළ මැඩීම සිදු කරලා යන කොළ ටිකෙන් වී ටික වෙන් කරලා වී ටික ෆෑන් කරලා ඇතුලේ ෆෑන් එකක් තියෙන එකෙන් වැදලා ඉවරලා රොඩු කාටු අරවා මේ ඔක්කොම කරලා වී ටික පිරිසිදු කරලා ඉවර වෙලා ඒ පිරිසිදු වී ටික වෙන් කරලා ඉවරලා
ලබා දීම කියන සියලුම වැඩ ටික මේකෙන් කරන්න පුළුවන්. අපිට කරන්න තියෙන අර අස්සනු නෙලීම, කොළ මැඩීම, වී පිරිසිදු කිරීම කියලා වැඩ තුනක් තියෙනවනේ කොළ අසනු නෙලීමේ. මෙන්න අසන ගොයන් කැපී අසනු නෙලීමේ ප්‍රධාන වැඩ තුනක් ගොයන් කැපීම, කොළ මැඩීම, වී පිරිසිදු කිරීම කියලා වැඩ තුනක් තියෙනවනේ. මේ වැඩ තුනෙන් මේ තුනම එකවර කර ගැනීමට පුළුවන් වෙන විදිහට හදලා තියෙන නවීන උපකරණය තමයි දැනට පාවිච්චි කරන දියුණුම උපකරණය තමයි. ලෝකෙත් තියෙනවා මේ වගේම හදපු වෙන රටවල් හදවත තමයි ලංකාවට ගෙනලා තියෙන්නේ. මේට වඩා දියුණු ක්‍රමවේදවලට හදපු උපකරණ පවා තියෙනවා. මහා පරිමාණයෙන් ලොකු ශේෂ්ත්‍රවල කපා ගන්න පුළුවන් ඒවා. අපේ ලංකාවේ තියෙන පොඩි ශේෂ්ත්‍ර වලට ලේසියෙන් කපා ගන්න පුළුවන්. ලියදි වලට වෙන් කරලා පොඩියට නේ කුඹුර තියෙන්නේ. කුඹුර ලියදිලා තියෙන්නේ. නියරවල් තියනවා දාලා ඒ නියරවල් උඩින් යන්න බෑ. ඉතින් හිමින් සීරුවේ ගිහලා කපා ගන්න පුළුවන් වෙන විදිහට හදාගත්ත කාර්යක්ෂම උපකරණය තමයි ඔක්කොම වැඩ ටික කරන්න පුළුවන්. අර කොළ මැඩි අසරු නෙලීම, ගොයන් කැපීම, කොළ මැඩීම, බී පිරිසිදු කිරීම වැඩ කියන වැඩ තුනම කර ගැනීම සඳහා පුළුවන් වුණු සම්පූර්ණ වැඩ කරන්න පුළුවන් හින්දා තමයි අපි කියන්නේ සංයුක්ත කියලා. වැඩ ඔක්කොම කරන්න පුළුවන් සංයුක්ත අසරු නෙලීම. ඔක්කොම වැඩ කරන්න පුළුවන්. නැත්නම් කම්බයින් හාවස්ටර්. අසරු නෙලනට හාවස්ටර් කියන්නේ කම්බයින් ඔක්කොම කරනවා කියන කම්බයින් වෙලා හාවස්ට් කරන උපකරණයක අන්නේ වැඩ ඔක්කොම මේකෙන් කරන්නේ. ඒ වගේම වර්තමානයේ තව තියෙනවා ඔය තව කරන්න පුළුවන් නවීකරණ තනකොළ කපන යන්ත්‍ර පාවිච්චි කරලා අසරණ යන්න පුළුවන්. දෑකැත්ත වෙනුවට පාවිච්චි කරපු වැඩේ තමයි පසු කාලීනව හොයාගත්තා. මේ වගේ උපකරණ පාවිච්චි කරලා අසරණ නෙලවල් දැක YouTube එකේ වීඩියෝ බලන්න පුළුවන් මේ වගේ ඔය වගේ මැෂින් එකක් පාවිච්චි කරලා අර තලෙන් කැපිලි ඉවරලා අර උඩ කෑල්ල හින්දා වැටෙන්නේ නැතුව වී ටික තියෙන තල්ලු කරලා අපිට එක පැත්තකට එකතු කරගන්න පුළුවන් කැපෙන වී ගස් ටික එහෙම කරලා අපි අතින් හසුරවලා කපා ගන්න පුළුවන්. දෑකැත්ත වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් තව සරල උපකරණයක්. මේක ඒවා සරල යන්ත්‍ර වලට තමයි වැටෙන්නේ. දෑකැත්ත වගේ පාවිච්චි කරන මේක තමයි දැනට තියෙන යන්ත්‍ර මගින් අසනු නෙලීම සඳහා තියෙන දියුණු ලංකාවේ පාවිච්චි කරන දියුණුම ක්‍රමය සංයුක්ත අසනු නෙලන සියල්ල එකට කරන්න පුළුවන් යන්ත්‍රය කියන්නේ. ඊට පස්සේ කරන වැඩේ තමයි දැන් අපි අසනු නෙලා ගත්තනේ. එතකොට මෙතන මේ වැඩෙන් නම් මේ යන්ත්‍රයේ සංයුක්ත අසනු නෙලන ඔක්කොම වැඩ ටික කරගත්තට අපි රීපරයක් පාවිච්චි කරනවා නම් දෑකැත්ත භාවිතා කරලා ගොයන් කපනවා නම් එහෙම නැත්නම් මේ නවීකරණ තනකොළ කපන යන්ත්‍ර පාවිච්චි කරලා ওই ගොයන් ටික කැපුවොත් එහෙම මේ වැඩ මැෂින් එකෙන් උන වැඩේ වෙන්නේ නැහැ. එතකොට ගොයන් ටික විතරයි කැපිලා තියෙන්නේ. අන්න ගොයන් කැපීමේ කියන වැඩේ මේ මැෂින් එකෙන් ඔක්කොම කරගන්න පුළුවන් වුණාට ඒකෙන් නොවන ක්‍රමවේදයකින් අපි කැපුවොත් එහෙම අපි ගොයන් කපලා ඉවරනාන් පස්සේ අපිට වෙනවා කොළ මැඩීම සිදු කරන්න. කොළ මැඩීම කියලා කියන්නේ වී කරලෙන් ඇට වෙන් කිරීමේ ක්‍රියාවලිය කොළ මැඩීම ලෙස හඳුන්වනවා. වී කරලෙන් ඇට ගලවන්න ඕන. ශ්‍රී ලංකාවේ කොළ මැඩීම සඳහා පහත ආකාරයේ ක්‍රම යොදා ගන්නවා. මිනිස් ශ්‍රමය භාවිතයෙන් කොළ මඩින්න පුළුවන්. සත්ත්ව බලය භාවිතා කරලා ඉස්සර මිනිස් ශ්‍රමය පාවිච්චි කරලා ඔය අපි කරන වැඩේ තමයි ඉස්සරම පාවිච්චි කරපු වැඩ තමයි අර වී කරල මිටියක් විතර අරගෙන අපිට ඕකයි මිනිස්සුරේ කමතකට අරන් ගිහලා පිස්සු තැනකට අරන් ගිහලා මෙහෙම ගැසුවායින් පස්සේ බිම ගැසුවාන් පස්සේ එයෙන් ගපාර වී කරලේ යට ගැලවෙනවා. මේ සාමාන්‍යයෙන් හයියට බැඳලා නැහැ. ඒක නේ මැෂින් වල ඕන තරම් වීයට පාසුවෙන් ගැලවෙන හින්දා තමයි අල ඊට පස්සේ අතින් තලලා ඉවරලා අපිට වී ටික ගලවන්න පුළුවන්. ඊට වඩා මේක අමාරුයිද මහා ලොකු ශේෂ්ත්‍රවලට මේ වැඩේ කරන්න අමාරුයි හින්දා කරන වැඩේ තමයි සත්ත්ව බලයට කියන්නේ. මීහරක් ලව්වා ගොයම් පෑගුවා. දැකලා තියෙනවද දන්නේ නැහැ. අර කමතක ගහලා ගොයම් ගොඩ ගහලා ඉවර වෙලා අර තියලා ඉවරලා මීහරක් මැද කොටයක් හිටවල ඒක වටේට වී කරලා දාලා ඉවරලා ඒක වටේ අර මීහරක් දක්වනවා. මීහරක් දක්වනකොට මීහරක් පාගල ඉවර වෙනකොට අර වී යටේ වී ගස් වල තියෙන වී තද වෙලා ඉවරලා අර ගොයන් ගස් වලින් කරල් වී කරල් වලින් කරල් ඇට වෙන්වීම සිදු වෙනවා. එහෙම කළා සත්ත්ව බලයෙන් ওই වැඩේ කරගන්න. මේ වැඩ ඔක්කොගේම කාර්යක්ෂමතාවය ගොඩක් අඩුයි. ඒක නිසා කරපු වැඩේ තමයි කොළ මඩීම සඳහා ඉක්මනින් කරගන්න යන්ත්‍ර භාග හදන්න පටන්. මිනිස්සු කරපු වැඩේ තමයි යන්ත්‍ර හැදුවා. ඒකට කියනවා කොළ මඩින යන්ත්‍ර කියලා. කොළ මැඩීම සඳහා හදපු යන්ත්‍ර වලට අපි කියනවා කොළ මැඩින යන්ත්‍ර කියලා. මේ කොළ මැඩින යන්ත්‍රයක් තමයි අර ඔයාලා සුනාමි කියලා කියන්නේ. විතර ලියාගත්තත් කමක් නැහැ. ඔයගොල්ලෝ අර ඔයාලා සුනාමි කියන වචනයෙන් කතා කරන්නේ. අර සුනාමිය කියන්නේ කොළ මැඩින යන්ත්‍රය. ඒකට කුඹුර යන්න බෑ.
එක වෙනම යන්ත්‍රයක් ඒක ශේෂ්ත්‍රයේ ගාවට ගේන්න ඕන. අපි කොළ මැඩලා කපාගත්ත කොළ ටික උස්සගෙන ඇවිල්ලා මේ මැෂින් එකට දාන්න ඕනේ. දැම්මයින් පස්සේ යා කරන වැඩේ තමයි ඒකේ වේගයෙන් තලය බඹරයක් තියෙන. මේ තල බඹරෙන් අර මෙන්න මේ වගේ තලයක් තියෙන. ඇතුලේ තියෙන තලයක් කරගෙන ලෝක මේ වගේ තලයක් ටිකක් ලොකුවා. මෙන්න මේ බඹරේ මේ තියෙන මේ බඹරයක් තමයි ඒකෙත් තියෙන්නේ. මෙන්න මේ වගේ බඹරයක් තමයි තියෙන්නේ. මේ වගේ මේ දැති ටිකක් තමයි ඒක ASCII කරකෙන්නේ. වේගයෙන් කරකෙන්නේ. කරකිනකොට ඔය ගොයන් ගස් ටික වැදිලා ඔය දතු වල වැදිලා දැති වල වැදිලා අර වියට් ටික ගැලවෙන එක වෙන්නේ. ගැලවිලා වියට් ටික පල්ලට වැටෙනවා. මේ ඩ්‍රම් එකෙන් පහළට වැටෙනවා. මේ ඩ්‍රම් එකෙන් පහළට වැටෙනකොට මේ පහළින් එකතු වෙන්න සලස්වනවා. ඊට පස්සේ ගොයන් කොළ ටික බර අඩු හින්දා ඒවා උඩින් තල්ලු වෙලා එක පැත්තකින් එළියට විසික් කර ගන්නවා. මේ පැත්තකින් එළියට විසි වෙනවා ගොයන් ටික. ගොයන් ටික එක පැත්තකට විසි වෙනවා. නැත්නම් ශේෂ්ත්‍රයේ පල්ලෙහා බිමට වැටෙන්න සලස්වනවා. මේක ශේෂ්ත්‍රයෙන් වැටෙනවා. ගොයන් ටික වෙනම වැටෙනවා. V8 ටික වෙනම වැටෙනවා. අන්න V8 ටිකයි ගොයන් ටිකයි වෙන් කරගන්න පුළුවන් වෙන විදිහට දැන් මේකෙත් තියෙන්නේ අර කොළ මඩන යන්ත්‍රයත් මේකටම සෙට් කරලා. ඒක තමයි සංයුක්ත අස්සරු නෙළන යන්ත්‍රය කියන්නේ. සුනාමිය වෙන්නේ මේ කෑල්ල විතරක් වෙනවා. මේක මැෂින් එක දුවන්න බෑ කොහෙවත්. මේ කෑල්ල විතර මේ බම්බරයත් එක්ක මේ ගොයන් දාන්න කටකුත් එක මේ බම්බරයත් එක්ක හදාගත්ත කෑල්ලක් වෙනම තියෙනවා සුනාමි. අන්න ඒවට කියනවා සුනාමි කියලා කියන්න එපා ඔය බාග් කොහෙවත්. ඔයාලා දන්න සුනාමියක් තියෙනවනම් ඒ සුනාමි කියන යන්ත්‍රයෙන් කරන්නේ කොළ මැඩීම කියන්නේ. හරි. කොළ මැඩීම කියන වැඩේ තමයි මෙතරදී කරන්නේ යන්ත්‍ර භාවිතයෙන් වල. ඊට පස්සේ මෙතන මෙන්න මේ මාතෘකාව පුතේ පොඩ්ඩක් හදාගන්න. මෙන්න මේ යන්ත්‍ර මගින් කෙළ මැඩීමේ කෙළ නෙමේ කොළ නෙමේ ඒක මේ මෙතන පොඩ්ඩක් හදාගන්න. මේ යන්ත්‍ර මගින් කොළ මැඩීමේ වාසි කියන එක සම්පූර්ණයෙන් අයින් කරලා මෙතන දාගන්න. මෙතන මේ ලියවිලා තියෙන්නේ වැරදීමකින්. මෙතන එන්න ඕනේ සංයුක්ත අස්සනු නෙලන යන්ත්‍රය භාවිතයේ වාසි කියන. සංයුක්ත අස්සනු නෙලන යන්ත්‍ර භාවිතයේ වාසි. මේ සංයුක්ත අස්සනු නෙලන යන්ත්‍රය පාවිච්චි කිරීමේ වාසි ටික තමයි මෙතන මෙයා ටයිප් කරන පොඩ්ඩක් වෙනස් වෙලා රෙම්මින් ඇවිල්ලා මට පොඩ්ඩක් හොයන්න බැරුණා. මේ සංයුක්ත අස්සනු නෙලන යන්ත්‍රයක වාසි තමයි එන්න ඕනේ. හදාගන්න සංයුක්ත අස්සනු නෙලන යන්ත්‍ර. ඒතර සංයුක්ත අස්සනු නෙලන යන්ත්‍ර තමයි ශේෂ්ත්‍රයේ යන්නේ. කොළ මඩින යන්ත්‍ර ශේෂ්ත්‍රයේ යන්නේ නැහැ. ඒකද මෙතන මැදියද ශ්‍රම අවශ්‍යතාවය අවම වීම. කොළ මඩින යන්ත්‍ර භාවිතයේදී මෙතන කොළ මඩින යන්ත්‍ර භාවිතයේදී කියන එකත් හදාගන්න. සංයුක්ත අස්සනු නෙලන යන්ත්‍ර භාවිතයේදී ගොයන් කැපීමත් සමගම කොළ මැඩීමත් සිදුවන බැවින් වී වලට වන භෞතික හා ගුණාත්මක හානි අවම වෙනවා. අස්සනු කොළ මඩින ස්ථාන දක්වා රැගෙනීමක් සිදු නොවීම. එනම් කොළ මඩින යන්ත්‍ර කුඹුරු ආසන්නයට ගෙනහැරීම නිසා අස්සනු හානි අවම වෙනවා. ඇතැම් කොළ මඩින යන්ත්‍ර මගින් වී පිරිසිදු කිරීමක් සිදු වෙනවා. කොළ මඩින යන්ත්‍ර භාවිතයේදී පිදුරු ශේෂ්ත්‍රයේම එකතු වී දි รา පත් වීම නිසා පසේ භෞතික රසායනික ජෛවික ගුණාංග. මේක මේ කොළ මඩින යන්ත්‍ර කියන වචනේ අයින් කර මෙන්න මේ කතාව අරගෙන මෙන්න මෙහෙම පොඩි අරගෙන මේ පොඩි කොටුවක් දාලා පොඩ්ඩක් මෙහෙම කරලා කොටු කරගන්න. මේ කොටුව මෙහෙම කොටු කරලා ඉවර වෙලා වටේට කොටුවක් ගහගන්න. කොටු කරලා ඉවරලා මේකේ මේ කොළ මඩින යන්ත්‍ර කියන එක අයින් කරලා මේකේ ලියා ගන්න සංයුක්ත අස්සනු නෙලීම යන්ත්‍රයේ වාසි කියලා. ඊට පස්සේ මේ තියෙන කොළ මඩින කියන තැනට අපි හැමතැනම කියන්න මේ සංයුක්ත අස්සනු නෙලන යන්ත්‍ර භාවිතයේදී මඩ ස්ථානය දක්වා ගෙනීමක් සිදු නොවීම කියන එක කියලා ඉවරලා මෙන්න මේ චුට්ටි වැරදීම මේ නෝට් එකේ තියෙන්නේ. මෙන්න මේ කෑල්ල අයින් කරගන්න. ඔය කෑල්ල පොඩ්ඩක් කොහොම කරන එක සම්පූර්ණයෙන් ඉවත් කරගන්න. එනම් කොළ මඩින යන්ත්‍ර කුඹුරු ආසන්න ගෙන හැකි වීම නිසා අස්සනු හානිය අවම වෙනවා කියන්නේ නෑ. මේ ඒක මේ අස්සනු නෙල කොළ මඩින යන්ත්‍රය කාණියක් තමයි කොළ මඩින යන්ත්‍රය ශේෂ්ත්‍රයේ ගාවටම අරන් යනවා. ඒත් මේ කොළ මඩින යන්ත්‍ර මඩින ස්ථානය දක්වා ගෙනීමට සිදු නොවීම කියන එක වෙන්නේ ගේන්න වෙනවා කොළ මඩින යන්ත්‍රයෙන්. මෙන්න මේ චුට්ට පොඩ්ඩක් අයින් කරන්න. කොළ මඩින යන්ත්‍රය ආසන්නය ගෙන හැකි වීම නිසා අස්සනු නෙලීම අවම වේ කියන වචනේ අයින් කරගන්න.
විපිරිසිදු වීම සිදු වෙනවා. කොළමඩන යන්ත්‍ර භාවිතයේදී පිදුරු ශේෂ්ත්‍රයට මේකතු වීමෙන් දි รา පත් වීම නිසා පසේ භෞතික රසායන ජෛවික ගුණාංග දියුණු වෙනවා. ඒ ඔක්කොම වෙන්නේ කොළමඩන යන්ත්‍ර භාවිතයේදී නෙමෙයි සංයුක්ත අස්සන නෙළන යන්ත්‍ර භාවිතා කරනකොට තමයි පිදුරු ශේෂ්ත්‍රය මේකතු වෙන්නේ. මේකෙන් කපාගෙන යනකොට තමයි මේක ශේෂ්ත්‍රයට බැහැලා කපාගෙන යනකොට තමයි පිදුරු ශේෂ්ත්‍රයෙන් වැටෙන්නේ. දිගට වැටිගෙන යනවා. වැටිගෙන ගියාට පස්සේ ඒවා ශේෂ්ත්‍ර වෙනවා. ඊළඟ කුරු වෙන්න අපි වතුරෙන් යට කරලා තිබ්බාම ඒකෙන් පල් වෙලා එතරම් දි รา පත් වීමට ලක් වෙනවා. ඒතරම් වෙන්න පුළුවන් එක මේක පොඩ්ඩක් බලන්න මේක කොටු කරලා මෙතන කොටුවක් ගහ ගන්න. කොටු කරලා මෙන්න මේ කැල්ල අයින් කරගන්න. මෙතන මේ යන්ත්‍ර මගින් කොළ මැඩීමේ වාසි කියන එක අයින් කරලා සංයුක්ත අස්වනු නෙළන යන්ත්‍රයේ වාසි කියලා දාලා මේක පොඩි ඊතලයක් දාගන්න මෙතෙන්ද. මෙන්න මේ සංයුක්ත අස්වනු නෙළන යන්ත්‍ර යටට ඊතලයක් දාන්න. මොකද දාන්න. අද ඔයාලට තේරෙයි පැහැදිලිව මොකද්ද මේ කියන්නේ කියලා. සංයුක්ත අස්වනු නෙළන යන්ත්‍රයේ වාසි ටිකක් තමයි මේ තියෙන්නේ. ශම අවස්ථාවේ කොළමඩන යන්ත්‍ර භාවිතයේදී ගොයම් කැපීම සමග කොළ මේවා ඔක්කොම හදාගන්න චුට්ටක්. කොළමඩන යන්ත්‍ර කියන එක සංයුක්ත අස්වනු නෙළන යන්ත්‍ර කියලා. කොළමඩන යන්ත්‍ර වෙනුවට සංයුක්ත අස්වනු නෙළන යන්ත්‍ර. අන්න එහෙම කරලා යන්ත්‍ර කියලා පොඩ්ඩක් හදාගන්න. එතකොට මේක කොටස මෙතනින් අයින් වෙනවා. ඊට පස්සේ අන්න සාමාන්‍ය දින කොළ මැඩීමේදී ගොයම් වල නියමිත තෙතමන ප්‍රතිශතය නොමැති වූහොත් ගොයම් අධික ලෙස වියලීම හෝ තෙත බවින් යුක්ත වූහොත් කැඩෙන වී ප්‍රමාණය වැඩි වීම සිදු වී පසු අස්වනු හානි වැඩි වීමෙන් කොළ මඩන අවස්ථාවේ විවර තෙතමන ප්‍රතිශතය 18ත් 20 අතර පවත්වා ගැනීම වැදගත්. කොස් ඒ කියන්නේ අස්වනු නෙළන අවස්ථාවේ තියෙන ඕන තෙතමන ප්‍රතිශතය 18ත් 20ත් අතර අර තෙතමන ප්‍රතිශතය බල ලෙවල් අස්වනු නෙළනවා කියලා කිව්වේ. අන්නේ මට්ටමේදී ඒ අස්වනු නෙළපු ගාමනේ කොළ මඩින්න ඕනේ. එතකොට තෙතමන ප්‍රතිශතය කපලි කරනකොට තෙතමන ප්‍රතිශතය වෙනස් වෙන්නේ නැහැ. 18 20 කියන මට්ටමේදී අපි කොළ මැඩීම කරොත් තමයි අපිට මේක වැඩි කාලයක් තියා ගැනීම සිදු කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි කරන වැඩේ තමයි ඔන්න අපි කරා ගොයම් කැපුවා කොළ මැඩීම සිදු කරා ඔන්න විපිරිසිදු කිරීම සිදු කරනවා. මෙතන මේ සංයුක්ත අස්වනු නෙළීම ජනන යන්ත්‍රයක් ගත්තා නම් ඔය වැඩ ඔක්කොම වෙනවා. සංයුක්ත අස්වනු නෙළන යන්ත්‍රයේ ගොයම් කැපීමයි කොළ මැඩීමයි විපිරිසිදු කිරීමයි වැඩ තුනම කරලා දෙනවා. මේකක් නැති වුණොත් තමයි අපිට මේ තුනම කරන්න වෙන්නේ. ගොයම් කපලා ගත්තොත් අපිට දෑකැත්තෙන් ගොයම් කපන්න උනොත් කපන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. කපලා ගත්තොත් කපනවට වඩා අපිට අර හෙඩ් ඩ්‍රයිව් ෂීල්ඩ් එක උපරිම කරන්න පුළුවන් අස්වනු නෙළන අවස්ථාවේ හෙඩ් ඩ්‍රයිව් ෂීල්ඩ් උපරිම කරන්න පුළුවන් හොඳම වැඩේ තමයි සංයුක්ත අස්වනු නෙළන යන්ත්‍රයකට යන එක. සංයුක්ත අස්වනු නෙළන යන්ත්‍රයකට සල්ලි දී ගන්න හරි මොනවා හරි ගන්න හොයා ගන්න හරි නැති වුණොත් එහෙම ඒ අපිට අස්වනු නෙළන කාලේදී මේ යන්ත්‍ර තියෙන්නත් එපා. එකක් ගෙන්නන්නත් ඕනේ. එහෙම ගෙන්නන්නත් බැරි වුණොත් අපිට වෙන ක්‍රම වේදිකකින් අස්වනු නෙළන්න වෙනවා. අපි රීපරයක් පාවිච්චි කරලා හරි දෑකැත්තෙන් හරි නැත්නම් මේ වගේ නවීන යන්ත්‍ර පාවිච්චි කරලා හරි අස්වනු නෙළීම සිදු කරොත් අපිට අර කොළ මඩින යන්ත්‍රයක් පාවිච්චි කරලා මිනිස්ත්‍රමය පාවිච්චි කරනවට බලයක් පාවිච්චි කරනවට වඩා යන්ත්‍ර බලයෙන් ওই වැඩේ කරනවා නම් වඩා හොඳයි. යන්ත්‍ර බලයෙන් කරනවා නම් අපිට වැඩි ඉක්මනින් කරගන්නත් පුළුවන්. දී වලට සිදුවන හානි තවම වෙනවා. අන්න ඉතින් අපිට කරන්න පුළුවන් යන්ත්‍ර පාවිච්චි කරලා යනවනම් කොළ මඩින යන්ත්‍රයක් පාවිච්චි කරලා අපි කොළ මඩින යන්ත්‍රයක උදාහරණකාරව ගන්න සුනාමි කියන එක. සුනාමිය කියන්නේ ඔකට තමයි. ඕක ශේෂ්ත්‍රය යන්න බෑ. ඕක ශේෂ්ත්‍රයේ ගාවට ගෙනල්ලා ඔයාලට කොළ මැඩීම සිදු කර ගැනීම සිදු කරන්න පුළුවන්. ඒ වී ටික පිළිතුරු ටික වෙනම එකතු වෙනවා. වී ටික වෙනම වැටීම සිදු වෙනවා කොළ මඩින යන්ත්‍රය. කොළ මැඩීම සිදු කරලා අන්න වී ටික ගත්තොත් එහෙම අපිට වෙනවා විපිරිසිදු කරන්න වෙනවා. දැන් අපිට මේ වැඩ දෙක වෙන වෙනම කරොත් එහෙම ගොයම් කැපීම සිදු කරලා කොළ මැඩීම වෙන වෙනම සිදු කරොත් අපිට දාන්නේ පිරිසිදු කිරීමට යන්නත් වෙනවා. එතකොට කොළ මැඩීමෙන් පසු වී පිරිසිදු කිරීම සිදු කරා. ඒ මගින් පහත වාසිය තියෙනවා. වී පිරිසිදු කිරීම සඳහා අපි කියන්නේ අර හුලං කරනවා කියන්නේ. අර කුල් යතුරට අර කුල්ලක් අරගෙන මේක කුල් වැදින්ම ගොයම් භාෂාවේ යතුර කියලා කියන්නේ. කුල්ලක් අරගෙන ඕන් කරන්නත් පුළුවන්. නැත්නම් දැන් කරන්නේ අර ට්‍රැක්ටර් එකකට සම්බන්ධ කරලා අර අත් ට්‍රැක්ටරේ ලෑන්ඩ් මාස්ටරේ තියෙන. ඒකට ෆෑන් එකක් සෙට් කරලා ඉවරලා ඒක වේගයෙන් කරකවලා ඒක ඉස්සරහට අපි වීහල්නවා. එතකොට අර කියන පදවි ඔක්කොම ඉවත් වෙලා යනවා. පහසුවෙන් ෆෑන් කරගන්න පුළුවන්. එතකොට මේ වගේ පිරිසිදු කරලා අපිට ගොයම් කොළ මැඩීමෙන් පසු වී පිරිසිදු කිරීම සිදු කරා. එමගින් පහත වාසි අත් වෙනවා. වී පිරිසිදු කිරීමේදී වී සමග ඇති පිදුරු කැබලි, වල් බීජ, කුණු දූවිලි අනිකුත් බීජ නොවන දෑ ඉවත් වෙනවා.
රෝග හානිය අවම වෙනවා. වී ගබඩා කරගත හැකි කාලෙක අපද්‍රව්‍ය නැති වුණාන් පස්සේ කොළ කෑලි කොළ එහෙම තිබ්බොත් එහෙම අර වේලෙන්නේ නැතුව ජලය උරා ගන්නවනේ. ඒවයේ තියෙන වතුරත් අර වී යටවට උරා ගන්න පුළුවන්. ඒක නිසා ගබඩා කරලා තියෙන කාලය අඩු වෙනවා අපද්‍රව්‍ය තිබ්බොත්. ගබඩා කරලා තියෙන කාලය වැඩි කරගන්න පුළුවන්. හොඳින් පිරිසිදු කරලා තිබ්බොත්. වී කෙටීමේ දාන්න සිදුවන හානිය අවම වීම සිදු වෙනවා පිරිසිදු වෙලා තියෙනවනේ. ගුණාත්මක බවින් යුතු සාල් ලැබීම. කියන්නේ හෙඩ් ඩ්‍රයි සීල්ඩ් එක වැඩි වෙනවා. නිකම්ම කියන්නේ හෙඩ් ඩ්‍රයි සීල්ඩ් එක වැඩි වෙනවා වී ටික පිරිසිදු කරලා. අස්සන නෙලීමේදී ඉහත ප්‍රදාන පියවර තුනට අමතරව පහසනා ක්‍රියාකාරයන් සිදු කරු දවසක් ගන්න හැකියි. වෙන්න පුළුවන් දේවල් තමයි ශේෂ්ත්‍රයේදී මම අර පෙර chart එකේ දාලා දෙප්පා. ශේෂ්ත්‍රයේ ගොයන් කපා වියලීම සිදු කරනවා. කැපූ ගොයන් කොළ මඩින ස්ථානයට රැගෙන ඒම සඳහා අර ඔසවාගෙන එනවා. කොළ මඩින තෙක් ගොයන් ගොඩ ගසා දැබීම සිදු කරනවා. මේවා නමුත් ශේෂ්ත්‍රයේදී ගොයන් නෙලීමේ පසු වියලීම සහ ගොයන් ගොඩ ගැසීම අනුමත නොකරන පසු අස්වනු ක්‍රියාකාරකම් වේ. ශේෂ්ත්‍රයේ ගොයම් නෙලීමෙන් පසු වියලීම කියන එක මේ ශේෂ්ත්‍රයේ වී ගොයම් කපා වියලීම කියන එක කොළ මඩිනත් එක්ක ගොයම් ගොඩ ගසා තැබීම කියන එක අපි ගොයම් ගොඩ ගැසීම අනුමත නොකරන පසු අස්වනු ක්‍රියාකාරකම් වේ. ඊට හේතුව එම ක්‍රියාකාරයන් දාන්න ගුණාත්මක බව අඩු වීමට බීජ හැලීම නිසා පසු අස්වනු හානි වැඩි වීමටත් හේතු වෙන නිසා ගොයම් කැපුව විගස කොළ මැඩීම වැදගත්. අපි කියනවා හෙඩ් ඩ්‍රයි සීල්ඩ් එක හෙඩ් ඩ්‍රයි සීල්ඩ් එක අඩු වීම සඳහා බලපාන ප්‍රධානම දෙකක් තමයි ශේෂ්ත්‍රයේ ගොයම් කපා වියලීම සහ ගොයම් ගොඩ ගසා තැබීම කියන වැඩ දෙක. ඒ දෙක සාමාන්‍යයෙන් කරන්නෙම නැහැ. ඒ දෙක කරන්නෙම නැහැ ගෙනල්ලා දැන් වර්තමානයේදී සුනාමි පාවිච්චි වෙන ප්‍රමාණයත් ගොඩක් අඩුයි. සුනාමි එන්නේ ගොඩක් කාලේ සුනාමි ආවේ. සුනාමි කියන නම ආවේ අර ලංකාවට සුනාමි ආපු කාලේ ඒ කාලේ ආපු මැෂින් එකකින් තමයි ඒකට සුනාමි කියලා නම දැම්මේ. දැන් ඊට ගොඩාක් කාලයකට දැන් පස්සේ ඇවිල්ලා තියෙන්නේ. දැන් 2004 වගේ තමයි මේ සුනාමි ව්‍යසන ආරම්භය ඔක්කොම උනේ. දැන් 2020 වෙන මට්ටමට ඇවිල්ලා තියෙනවා. 2021 අවුරුද්ද වෙනකොට ඉතින් මේ දැන් ගොඩක් වෙලාවට සංයුක්ත අසරණ යන්ත්‍ර තමයි ප්‍රධාන වශයෙන් දැනගලා තියෙන්නේ. හැමෝම වගේ පාවිච්චි කරන්නේ මේ සංයුක්ත අසරණ යන්ත්‍ර කම්බයින් හාවස්ටර් කියන එක. ඒකට වැඩ ඔක්කොම එකපාර කරගන්න පුළුවන්. ඔය අපතේ යන්නේ ගොයන් ඇදලා අර සුනාමිය පාවිච්චි කරලා ගොයන් කපලා අපිට මැෂින් එක ගාවට අරන් එන්න ඕන. සෝගන එන්න ඕන. ගොඩක් යනවා ශ්‍රමය යනවා. ඒ ඔක්කොම අවම කරගන්න පුළුවන් මේ සංයුක්ත අසරණ යන්ත්‍රයක් පාවිච්චි කරලා හෙඩ් ඩ්‍රයි සීල්ඩ් එක උපරිම කරන්න පුළුවන්. හොඳම වැඩේ තමයි ඩ්‍රයි සීල්ඩ් එක උපරිම කරගන්න හොඳම කරන්නේ තමයි මේ සංයුක්ත අසරණ යන්ත්‍රයක් පාවිච්චි කරලා අසරණ නිලීම සිදු කරන එක. මතක තියාගන්න හොඳම වැඩේ තමයි අසරණ යන්ත්‍රයක් පාවිච්චි කරන එක. එතකොට අපි කරන ප්‍රධානම වැඩේ තමයි ඔන්න අපි අසරණ නිලීම කරනකොට අපි නිවැරදි අවස්ථාව හඳුනා ගන්න ඕනේ. ගොයන් කපන්න හොඳම අවස්ථාව හඳුනා ගන්න ඕනේ. අපි කරන ප්‍රධාන වැඩත් අසරණ නිලීම ගොයන් කැපීම, කොළ මැඩීම, විපිරිසිදු කිරීම කියන වැඩ තුන කරන්නේ. ගොයන් කැපීම, කොළ මැඩීම, විපිරිසිදු. ඒක තමයි අසරණ නිලීමේදී කරන ප්‍රධාන වැඩ ටික. ඔගෙන තමයි අපි අද කතා කරේ. ඊට පස්සේ තමයි අපි වියලීමට එන්නේ. අපි ඊළඟ දවසේ බලමු කොහොමද වියලීම සිදු කරන්නේ කියලා. ප්‍රධානම වැඩ තුන ගොයන් කැපීම, කොළ මැඩීම, පිරිසිදු කරන තුනම කරන්න පුළුවන් හොඳම ක්‍රමවේදය තමයි කම්බයින් හාවස්ටර් කියන එක. දැන් හොඳම අවස්ථාව හඳුනාගත්තා. ඒක සඳහා අර පරණ දර්ශකය බලලා කරන්න පුළුවන්. එතම ප්‍රසතය මැනීම මගින් මේ වැඩේ කරන්නත් පුළුවන්. ඊට පස්සේ එතම ප්‍රසතය මැනීම මගින් උත් වැඩේ කරන්න පුළුවන්. ඊට පස්සේ කරන්න පුළුවන් අර බීජ පුෂ්ප මූලාකෘතිය හටගත් අවස්ථාවේ දැන් දින ගන්න මල්ලා වැඩේ කරන්න පුළුවන්. එහෙම හඳුනාගෙන දැන් ඔයා ගොයන් කැපීම සිදු කරා ඒක සඳහා භාවිතා කරන්න පුළුවන් ක්‍රමවේද ගැන කතා කරා. ඒකෙනොත් අර හෙඩ් ඩ්‍රයි සීල්ඩ් එක වැඩිම වන විදියට අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ අර කම්බයින් හාවස්ටර් නැත්නම් සංයුක්ත අස්වැන්න යන්ත්‍රය පාවිච්චි කරනවා. එහෙම නැත්නම් කොළ කැපීම අපිට දෑකැත්තෙනුත් කරන්න පුළුවන්. ගොයන් කැපීම, කොළ මැඩීම සඳහා අපිට යන්ත්‍ර පාවිච්චි කරන්න පුළුවන්. කොළ මැඩන යන්ත්‍ර පාවිච්චි කරලා වැඩේ කරන්න පුළුවන්. අවසානයේදී පිරිසිදු කිරීම සිදු කරගන්න පුළුවන් වෙන වෙනම. ඒ ඔක්කොම එකට කරලා දෙන සංයුක්ත අස්වැන්න යන්ත්‍ර දැන් වර්තමානයේ තියෙන ඒවා පාවිච්චි කරන එක තමයි හොඳ. මේ ගොඩේ තියෙන මේ ශේෂ්ත්‍රයේදී වියලීම, ගොයන් ගොඩ ගැසීම කියන වගේ වැඩ ඉස්සර කාලේදී ගොඩක් වෙලාවට ගොයන් කපනකොට සිදු වුණා. ඒ කියන්නේ අපින් කපලා අර කපන තැන් වලට අරන් එනකොට ගොඩක් වෙනස් වෙනවා. ඒකට මැෂින් හොයාගන්න දවස් යනකොට කරන්න යනවා. ගොයන් කපලා කොළ මඩින යන්ත්‍රයක් හොයාගෙන ඉන්න දවස් ගාණක් යනකොට අපි කරන වැඩේ තමයි මිනිස්සු කරන වැඩේ අර කුඹුරේම ඔක තුනී කරලා වල වේල ගන්න බලනවා. ඉතින් මේ වගේ වැඩ
සාමාන්‍යයෙන් කියනවා අනුමත කරන්නේ නැහැ කියලා හෙඩ්රයි සීලය ගොඩක් අඩු වීම සඳහා බලපාන ප්‍රධාන ධාතු දෙකක් තමයි ශේෂ්ඨයේ බී වියලීමයි ගොයන් ගොඩ ගසා තැබීමයි කියන වැඩ. නිසා කවදාවත් දැන් වර්තමානයේදී මේ වගේ වැඩ කරන්නේ නැහැ. ප්‍රධානව කරන වෙලේ තමයි සංයුක්ත අස්සල් නිලන යන්ත්‍රයක් වාන් ඇවිල්ලා අස්සල් නෙලා ගැනීම තමයි ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ. හෙඩ්රයි සීල්ඩ් එක උපරිම කරගන්න ඕනේ හින්දා. අස්වැන්න උපරිමයෙන් ලබා ගන්න ඕනේ හින්දා. නැත්නම් ගොඩක් අවස්ථාවල ශේෂ්ඨයේ විශාල වී ප්‍රමාණයක් හැලිලා යාමක් සිදු වෙනවා, අපතේ යාමක් සිදු වෙනවා. ප්‍රෝජනට ගන්න බැරි වෙන ප්‍රමාණය ගොඩක් වෙනවා. ඒක ඔක්කොම මුදල් බවට පත් කර ගැනීම සිදු කරගන්න පුළුවන්. ඒවත් ඒ අපතේ යන ප්‍රමාණය ගොඩක් අඩු කරලා ඉවරලා ඒ වයින්ුත් අපිට ආදායමක් ලබා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ වගේ සංයුක්ත අස්සරු නෙලන යන්ත්‍රයක් පාවිච්චි කරොත්. මෙහෙම අස්සරු නෙලා ගත්තයින් පස්සේ අපි අනිවාර්යෙන් කරන්න ඕනේ මේකේ තියෙන අර 18 20 ජල ප්‍රතිශතයක් තියෙනකොටම අස්සරු නෙළුවේ. මේ 18 20 කියන ප්‍රතිශතයේදී අපිට දීර්ඝකාලීනව ගබඩා කරලා තියන්න බෑ. 18ක් 20ක් ජල ප්‍රතිශතය තිබ්බොත් එහෙම වැඩි කාලයක් තියාගන්න බැරි වෙනවා. ඒක නිසා දවස් දෙක තුනක් වගේ තමයි තියාගන්න පුළුවන් වෙන්නේ. ඊට වඩා තියාගන්න බැරි වෙනවා. ඒක නිසා අපි මුලින්ම කරන්න ඕන වැඩේ තමයි ඔය තියෙන ජල ප්‍රතිශතය අපි 10%කට වගේ අටකොට අඩු කර ගැනීම සිදු. ඒක සඳහා කරන ප්‍රධාන වැඩේ තමයි වී වියලීමට ලක් කරන්නේ. ඉතින් මේ වී වියලීම සිදු කරන ආකාරය පිළිබඳව අපි ඊළඟ දවසේ කතා කරමු. එහෙනම් ඔයලා සියලු දිනාටම සුබ දවසක් කියලා අද පාඩම මෙතනින් අවසන්